සම්මා සම්බුදු සරණයි. ඔබ නැවතත් ජයමගේ රූපවාහිනී නාලිකාව ඔබට සමීප කරන උතුම් පොහෝදා සජීවී විකාශය සමගනුයි මෙලෙස ඒකාත්මික වන්නේ. අද හිමිදිරි අලුයම සිට කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සිට මේ උතුම් නිකිනිපුන් පොහෝදා සදහම් විකාශය සජීවී විකාශයක් ලෙස ජයමගේ රූපවාහිනී නාලිකාව ඔස්සේ අප ඔබ සමීපයට සෙන්දු කරනවා. මේ උතුම් පුන් පොහෝදයේ ආමිස පූජාවන් ප්‍රතිපත්තිමය පූජාවන් මත පිහිටමින් ජීවිත අවබෝධයෙන් ලෝකාවබෝධය වෙනුවෙන් අප සියලු දෙනා පිළිවෙතින් පෙළගැසී සිටින මොහොතක්. අද දවස පුරාවටම උතුම් වූ බුද්ධානුශාසනාව අපේ ජීවිතය තුළ ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් උකහා ගන්නටයි අප මෙලෙස වෙරවෑයම් කරන්නේ. තුන් ලෝකාග්‍ර වූ අමාමෑණි වූ සුගත තථාගතයන්න් වහන්සේගේ නිර්මල බුදු දහමින් ජීවන මඟ එකලු කරගන්නට පාරමිතාවන් පුරන ඒ වෙනුවෙන් අප කැපවන සියලුම උවැසුවැසියන් මේ සූදානම් වන්නේ අද දවසේ මේ නිකිනිපුන් පොහෝදා ප්‍රථම සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා. ඒ වෙනුවෙන් සියලු කටයුතු සූදානම්ව පවතින මොහොතේ අප සූදානම් වෙනවා ප්‍රථමයෙන්ම සුගත තථාගතයන්න් වහන්සේ විශේෂෙහි පුෂ්ප පූජාවන් පවත්වන්නට. අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව සදැහැති විකාශන දායකත්වයේ ගනිමින් ඔබ වෙත ලොව වෙත මුදා හරින්නට විකාශනය කරන්නට සදැහැති විකාශන දායකත්වයේ ගෙන කටයුතු කරන දෙහිවල පදිංචි සදැහැති දායක පිරිස නියෝජනය කරමින් අපි ආරාධනා කරනවා ගෞරවනීය උප උවැසියන්ට සුගත තථාගතයන්න් වහන්සේ විශේෂෙහි පුෂ්ප පූජාවන් පවත්වන්නට මේ මොහොතේදී අප සියලු දෙනාගේ සාදුකාර මැද එක්කාසු වන ලෙසට සියලු දෙනා දොහොත් මුදුන් තබමින් සාදුකාර ලබා දෙමු මේ පුෂ්ප පූජාවන් සිදුවන මොහොතේ. සාදු සාදු සාදු. තුන් හෝරාවක උතුම් සද්ධර්ම දේශනාවක් අප ඔබට සමීප කරන්නට සූදානම් වන්නේ. මේ උතුම් තුන් හෝරා සද්ධර්ම දේශනාවට සදැහැති විකාශන දායකත්වයේ ගෙන කටයුතු කරනවා දෙහිවල පදිංචි සදැහැති දායක පිරිසක්. ඒ වගේම ශාමලී ජයසිංහ මහත්මිය ඔවුන්ගේ සදැහැති විකාශන දායකත්වයේ යටතේ මේ උතුම් සද්ධර්ම දේශනාව අප ඔබට සමීප කරන සූදානම් වන මොහොතේ අපට අනුකම්පාවෙන් සද්ධර්ම දේශනා පැවැත්වීමට දම්සභා මණ්ඩපයට අප වැඩම කරවා ගත්තා. නම කියනට අවසරයි අතිපූජ්‍ය ඔඩුදුම්බර කාශ්‍යප අපේ නායක ස්වාමීන් වහන්සේව ඊටම ගෞරවයෙන් අපේ නායක ස්වාමීන් වහන්සේව මේ උතුම් සද්ධර්ම දේශනාව වෙනුවෙන් අප පිළිගනු ලබනවා. මාගේ නමස්කාරය වේවා අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට සද්ධර්ම දේශනාවට ආරාධනා කරමින් දැහත් වට්ටි පූජා කිරීමට අප ඊටම ගෞරවණීයව ආරාධනා කරනවා ශාමලී ජයසිංහ මහත්මියට. ඇය දැහත් වට්ටිය පූජා කරන මොහොතේ අප සියලු දෙනා ශබ්ද නගා සාදුකාර දීමට එකතු වෙමු. සාදු සාදු සාදු. මේ උතුම් නිකිනිපුන් පොහෝ දිනේදී බුද්ධානුශාසනාවෙන් අප සැම පෝෂණය වන්නටයි මේ සූදානම් වන්නේ. අපේ නායක හාමුදුරුවනේ අපට අනුකම්පාවෙන් උතුම් සද්ධර්ම දේශනා පවත්වනු මැනවි. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. චත්තාරෝ මේ භික්ඛවේ ඉද්ධිපාදා භාවිතා බහුලී කතා මහප්පලා හොන්ති මහානිසංසා
කතං භාවිතාච භික්කවේ චත්තාරෝ ඉද්ධිපාදා කතං බහුලී කතා මහප්පලා හොන්ති මහානි සංසා ඉද භික්කවේ භික්ඛු ඡන්ද සමාධි පදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති තී. සද්ධා බුද්ධි සම්පන්න පින්වත්නි, අද උතුම් පුන් පොහෝ දින අපි සූදානම් වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ශ්‍රවණය කරන්නට. පළවෙනිම අදහස ඇති කරගන්න ඕනේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ශ්‍රවණය කරන්නට. ඒක භික්ෂුන් වහන්සේ විදිහට අපි සිද්ධ කරන්නේ කුමක්ද දේශනා කරලා තියෙන්නේ කියලා හොයලා බලලා අධ්‍යයනය කරලා ගවේෂණය කරලා තමන්ගේ ජීවිතයත් එක්ක පුළුවන් තරම් එකතු කරගෙන තමන් තේරුම් ගත්ත කොටස් අන් අයට කියලා දෙන්නටයි සූදානම් වෙන්නේ. එහිදී අපි මූලාශ්‍ර දැනගන්න ඕනේ, මූලාශ්‍ර මතක් කරන්න ඕනේ. අද දවසේ අපි සූදානම් වෙන්නේ ඉද්ධිපාද ධර්මයන් ගැන සාකච්ඡා කරන්න. මොකද අපි පොහොය වැඩසටහන සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි ආදී වශයෙන් රැගෙන එන වැඩසටහනක්. අපි හැම වෙලෙම පිළිවෙලකට කරගෙන එන වැඩසටහනක්. මේ වැඩසටහනේදී අපිට අත්‍යවශ්‍ය කාරණා කිහිපයක් තමයි අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊටාම අත්‍යවශ්‍ය කාරණා කිහිපයක්. සැබෑවටම විමසා බලමින් අපි සූදානම් වෙන්න ඕනේ. විමසමින් තමන් ගැන විමසමින් මගේ තත්ත්වය මොකක්ද කියලා, මම කොයිතරම් මේක තුළ ප්‍රගුණ කරගෙන තියෙනවද මේ වෙනකොට. උපන් දවසේ ඉඳලා අපි දන්න දවසේ ඉඳලා ධර්මයට නැඹුරුව ඉන්නවා. නමුත් අද දවස මං ගැන විනිශ්චයක්, මං ගැන කොච්චර මම ධර්මය තුළට අවතීර්ණ වෙලා ඉන්නවද කියලා තමන් තුළින්ම විමසලා බලන්නට අවස්ථාවක් ඇති කරගන්න ඕනේ හැම දෙනෙක්ම. විශේෂයෙන්ම නිවසේ ඉඳලා අද දවසේත් අපිත් සමග එකතු වෙන අපේ පින්වන්ත පිරිසත් එහෙට මෙහෙට විසිරෙන්නේ නැතුව එක දිගට ධර්මයේ ශ්‍රවණය කරන්නට උත්සාහ කරන්න ඕනේ. නිවසේ ඉඳලා සිල් සමාදන් වෙනකොටත් මේ පිළිවෙත් ධර්ම ටික අරගෙන යන්න ඕනේ. එහෙම නැත්නම් අපි වෙනත් වැඩ කටයුතු කරමින් වෙනත් දේවල් වලට බාධා, වෙනත් දේවල් වලින් බාධා ඇති කරගනිමින් ධර්මය ශ්‍රවණය කරනකොට සිද්ධ වෙන්නේ තමන් තුළින් විමසා ගන්න තියෙන අපහසුතාවය. අපි හැම වෙලේම තමන් තුළින් විමසා ගන්නට දක්ෂ වෙන්න ඕනේ. හැම වෙලේම තමන් තුළින් විමසා ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. ඉතින් අද විභංග සූත්‍රය ආශ්‍රයෙන් තමයි මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. අපිට මේ ඉද්ධිපාද ධර්ම කොයිතරම් දුරට අපි භාවිතා කරලා තියෙනවද කියලා බලා ගන්න ඕනේ හැමෝම. මොකද එහෙම වුණේ නැත්නම් අපිට ඉදිරියට යන්න බෑ. විශේෂයෙන්ම එහි ඡන්ද ඉර්ධිපාදය ගැන තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ අපි ගැන අපි විනිශ්චයක් ඇති කරගන්න ඕන නිසා වෙන්. ඡන්දය කියලා කියන්නේ මේ පින්නන්ත අය දන්නවා විටක අකුසලයක් විටක කුසලයක් වෙනවා. ඡන්ද කියලා කියන්නේ කැමැත්ත කියන එකයි. එතකොට ඒක ප්‍රකීර්ණක චෛතසික ධර්මයක්. මේ පින්නන්ත අය දන්නවා ඒක. එතකොට අපි මේ වෙලාවේ විමස බලන්න ඕනේ මොකක්ද මේ ඡන්ද ඉර්ධිපාදය කියලා කියන්නේ කියලා. ඡන්ද ඉර්ධිපාදය කියලා කියන්නේ ඡන්ද සමාධි ප්‍රධාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි සාකච්ඡා කරගන්න ඕනේ මේ මොකක්ද? අපි මෙහෙම එකක්ද වර්ධනය කරන්නේ ඉද්ධිපාදය කියලා. ඊළඟට ඉද්ධිපාදේ වැඩෙන්නේ කොයි වෙලාවේද? ඉද්ධිපාදය කියන එක වැඩෙන්නේ මාර්ගසිතේදී. එතකන් අපිට ඊට පෙර ආතුව තියෙන පූර්ව ධර්ම ඉද්ධිපාදයට ඕන වෙන ඉද්ධිපාදේ වර්ධනය කරගන්න ඕන වෙන පූර්ව ධර්ම තමයි වර්ධනය කරගෙන යන්නේ. එතකොට මේ ඉද්ධිපාදයේ භාවිතා කරගෙන අපි කටයුතු කරද්දී කොයි ආකාරයකින්ද අපේ කටයුතු සම්පාදනය කරගත යුත්තේ කියලත් විමසලා බලන්න ඕනේ. කොයිතරම්නම් මට මේ කෙටියෙන් ඉතා කෙටියෙන් කියනවා නම් කොයිතරම්නම් මට කැමැත්ත තියෙනවද? මොකද යම් දෙයක් කරන්න අපේ පින්වත්නි අවශ්‍ය කරන ඉර්ධියක් කියලා කියන්නේ සිද්ධියක්. හරිද? සිද්ධියකට කියනවා ඉර්ධියක් කියලා. ඕනම සිද්ධියක් කරන්න ලෞකිකව අපි බලාපොරොත්තු වෙන යහපත් සිද්ධියක් වුණත් සිද්ධ කරන්න අපිට පාදක වෙන
ධර්ම. පාදක කියනවා කියලා කියන්නේ හේතු වෙන ධර්ම. තමයි 이르දිපාද කියලා කියන්නේ. එතකොට ඕනම දෙයක් කරන්න නම් කරන්න නෙවෙයි පැහැදිලි වශයෙන්ම අපේ මානසිකාරය නිවැරදිව භාවිතා කෙරුණේ නැත්තම් වැඩක් කෙරෙන්නේ නැහැ. අද අපි කතා කරන්නේ හරි පුදුම දෙයක් එක අතකින්. මේ කියන කාරණාවට අනුව අපේ ජීවිතය හැදුවොත්, ඒ කියන්නේ අපේ මානසිකාරය හැදුවොත් පැහැදිලිවම සිල් රකින්නවා නෙවෙයි සිල් රැකෙන තත්ත්වයටපත් වෙනවා. සමාධිය වඩනවා නෙවෙයි සමාධිය වැඩෙන තත්ත්වයටපත් වෙනවා. පිළිවෙත් මාර්ගය භාවිතා කරනවා නෙවෙයි භාවිතා කෙරෙන තත්ත්වයටපත් වෙනවා. එතකොට මේක කරගත්තේ නැත්තම් ඒක වෙන්නේ නැහැ කියලා මතක තියාගන්න ඕනේ. සිල් රැකෙන තත්ත්වයට අපේ මානසිකාරය පත් කරගත්තේ නැත්තම් සිල් රැකෙන්නේ නැහැ අපේ අතින්. සිල් රැකෙන තත්ත්වයට අපේ මානසිකාරය පත් කරගත්තේ නැත්තම් සිල් රැකෙන්නේ නැහැ අපේ අතින්. සමාධිය වැඩෙන තත්ත්වයට අපේ මානසිකාරය පත් කරගත්තේ නැත්තම් සමාධිය වැඩෙන්නේ නැහැ අපේ අතින්. ඒක ගැන ආය අමුතුවෙන් කතා කරන්න කිසිමම දෙයක් නැහැ. ඒකින්දා තම තමන්ගේ මානසිකත්වයන් ඒ සිද්ධීන් සිද්ධ වෙන විදිහට සකස් කර ගැනීමේ වගකීම අපිට තියෙනවා. මේ ධර්මය තුළ අපි හරීම පැහැදිලිව ඊ타මත්ම निराවුල්ව අපිට වැඩ කරන්න පුළුවන්. ඇයි එහෙම කියන්නේ? කෙරෙන විදිහ දේශනා කරලා තියෙන හින්දා. කෙරෙන විදිහට හදාගන්න විදිහ දේශනා කරලා තියෙන හින්දා. එකකට එකක් පැහැදිලි හින්දා. එකකට එකක් ගලප ගන්න පුළුවන් හින්දා. කිසිම ධර්මයක් තමන්ගේ ජීවිතයත් එක්ක එකතු නොකර ගන්න බැරි එකක් නැහැ. එතකොට අපි මේ ලතවි ඉන්නේ මෙන්න මේ මානසිකාරය සකස් කරගන්නේ නැති නිසා. මේ අවශ්‍ය කරන මානසිකාරය සකස් කරගත්තට පස්සේ කරනවා නෙවෙයි කෙරෙනවා. එහෙනම් දැනට කෙරෙන්නේ නැත්තම් යමක්. හරිද? දැනට කෙරෙන්නේ නැත්තම් කාටත් උවමනාව තියෙනවා මේ සාදුකාරයෙන් තේරෙනවා හොඳට පොඩ්ඩක් ලබා දෙන සාදුකාරයෙන්. ඒ කියන්නේ තමන්ගේ හිතෙන් ඇතුලෙන් ඇතිවෙන සාදුකාරය නිවන් දකිත්වා කියද්දි තමන්ගේ ඇතුලාන්තයෙන් ඇතිවෙන සාදුකාරයෙන් හොඳට දැනෙනවා කාටත් නිවන් දකින්න උවමනාව තියෙනවා වගේ කියලා. හැබැයි ඒ සඳහා අවශ්‍ය දේ කෙරෙනවා මදි, කෙරෙන්නේ නැහැ, කෙරෙනවා මදි කියලා කිව්වොත් හුඟක් අය එකග වෙනවද නැද්ද? යමක් කෙරෙනවා නිකන් කොහොමද? කෙරෙන්නම් වාලේ කෙරෙනවා. එහෙමනම් චුට්ටක් බලන්න ඕනේ. ඒකට මගේ හිත ඇත්තටම නැමිලාද? මම ඇත්තටම සූදානම්ද ඒකට? මම යමක් අතහරින්න සූදානම්ද? මගේ හිත කොහොමද? ලෑස්තිද? දරුවන්ට තියෙන ආදරය අතහැරලා මෛත්‍රිය විතරක් තියාගන්න කිව්වොත් ලෑස්තිද? හුඟක් අය සූදානම් නැහැ. ඒ වගේම දවසකට කෙරෙන කටයුත්ත අඩුම ගානේ විනාඩි 40ක් 1440ක් විනාඩි තියෙන මේ දවසට විනාඩි 1440ක් තියෙනවා. මම හැමදාම මතක් කරනවා 1000ක්ම ඔය තියෙන ලෞකික දේවල් වල තියාගන්න කියලා. අඩුම තරමේ මේ නරක උපදේශක් මම කියන්නේ අඩුම තරම 400ක් නිදා ගන්න දාලා තිබ්බොත් ඒ කියන්නේ පැය 6කටත් වැඩිය. තව 40ක් ඉතුරු වෙනවා. අඩුම ඒ 40වක්වත් වෙන් කරන්න බැරි නම් නිවන් දැකීම සඳහා කටයුතු කරන්න. ඇත්තටම අනිත් පැත්ත හැරලා නිදා ගන්න. මම අනිත් පැත්ත හැරලා නිදා ගන්න කියලා කිව්වේ ධර්මයට. මොකද වැඩක් නැහැ. එහෙමවත් කැපකිරීමක් කරන්න බැයි නම් මේ ලෞකිකත්වයට 1000ක් දාලා නිදා ගන්න 400ක් දාලා ඉතිරි වෙන්නේ 40වක්වත් බැරි නම් ඒ කියන්නේ අපි ලෝකෝත්තර පැත්තක් ගැන හිතන්නේ නැහැ කියන එකයි. ඒ සඳහා කිසිම සැලසුමක් නැහැ කියන එකයි. ඒ සඳහා අවශ්‍යතාවයකුත් නැහැ කියන එකයි. ඒකද මම අද දවසේ අපි පරීක්ෂණාත්මක ධර්ම දේශනාවක් කරන්න. ඒ කියන්නේ ඒක අත්‍යවශ්‍ය හින්දා මම කොච්චර ධර්මය තුලට ලැබි වෙලාද, මගේ හිත මම කොච්චර ධර්මානුකූල කරලාද, මම කොයිතරම්නම් සැබෑවීම ධර්මය තුල පෝෂණය වෙලාද. මොකද මගේ මරණයේදී ඒකට තනියමයි මුණ දෙන්න වෙන්නේ මට. දෙන්න තුන් දෙනෙක් එකතු වෙලා එහෙනම් මැරෙමු නේද, අපි උදව් කරන්නම් දැන් මැරෙන්න කියලා එහෙම උදව් කරන එකක් නෑ ලෝකේ. කාටවත් බෑ. කොච්චර ධනය තිබ්බත් කොච්චර බලය තිබ්බත් කිසිම විදිහකින් මේ කාරණාව කරන්න
පුළුවන්කමක් ඇත්තේම නැහැ. ඇත්තේම නැහැ. අන්න ඒ නිසාවෙන් අපිට අනිවාර්ය කොට මේ කාරණාව තමන්ගේ යහපත සඳහා සිද්ධ කරගත යුතුම වෙනවා. තමන්ගේ යහපත සඳහා සිද්ධ කරගත යුතුම වෙනවා. අන්න ඒක අපි ඉතාමත්ම ගැඹුරෙන් හිතලා බලන්න ඕන. දැන් අපි බලමු මේ පරීක්ෂණය කොහොමද සමත්ද නැද්ද කොහොමද කියලා. ඉතින් අද දවසේ විශේෂිත දවසක් සිද්ධ කරගන්න ඕන බවට පත් කරගන්න ඕනේ. විශේෂිත දවසක් වෙන්නේ ඇයි? මම මං ගැන විනිශ්චයක් ගන්න දවස. මම මං ගැන විනිශ්චයක් ඇති කරගන්න දවස කියලා ඉතාමත්ම දැඩි අදහසක් ඇති කරගත යුතුව තියෙනවා. හොඳයි. මේ ඡන්දය ගැන බුදුරජාණන් වහන්සේ සඳහන් කරපු වෙලාවේ ඉර්ධිපාදයේ ඡන්ද ඉර්ධිපාදය ගැන හරි අපූර්ව කාරණා ටිකක් සඳහන් වෙනවා අපේ පින්වත්නි. මේ ඡන්දය ගැන මේ ඡන්ද සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත ඉර්ධිපාදම් භාවේති. ඉති මේ ඡන්දෝ මෙම ඡන්දය නච්ච අතිලීනෝ භවිස්සති. නච අතිපග්ගහිතෝ භවිස්සති. නච අජ්ජත්තං සංකිත්තෝ භවිස්සති. නච බහිද්ධා වික්කිත්තෝ භවිස්සති. පච්චා පූරේ සංඤීච විහෙරති. බලන්න කොච්චරනම් සාධාරණද කියලා තේරෙවි. අපි මේක අපිට පුළුවන් හැටියට විග්‍රහ කරගමු. පච්චාපූරේ සංඤීච විහෙරති කියන එක සඳහන් කරනවා. කොයි විදිහටද මේ පච්චාපූරේ සංඥාව කියන එක අපේ ජීවිතයට එකතු කර ගන්න ඕනේ. යතා පූරේ තථා පච්චා යතා පච්චා තථා පූරේ යතා අදෝ තථා උද්දං යතා උද්දං තථා අදෝ යතා දිවා තථා රත්තිං යතා රත්තිං තථා දිවා කියලා සඳහන් කරනවා මේ පච්චාපූරේ සංඥාව. පච්චාපූරේ සංඥාව ගැන අපිට හැම වෙලේම අදහසක් තියෙන්න ඕන. පෙරයම් සේද පසුවත් ඒ ආකාරයටම පවත්ත ගත්තා. මේ දේශනාවේ සඳහන් කරන්නේ කා ගැනද දන්නවද? මේ දේශනාවේ සඳහන් කරන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ ගැන. මගේ බෝධිසත්ව අවධියේදී මට සම්මා සම්බුද්ධත්වයට පත්වීම සඳහා කැමැත්තක් ඇති වුණා. හරිද? අන්න ඒ කැමැත්ත මම පෙරයම් සේද පසුවත් ඒ විදිහටම තියෙන විදිහට රැකගත්තා කියලා. ඒ විතරක් නෙවෙයි උදේ යම් සේද දවාලෙත් ඒ විදිහටම තියෙන විදිහට රැකගත්තා. දවල් යම් සේද රාත්‍රියත් ඒ තියෙන විදිහටම රැකගත්තා. මේ ඇතිවෙච්ච කැමැත්ත මොකට ඇතිවෙච්ච කැමැත්තද? සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා නිවන් දැකීම සඳහා ඇතිවෙච්ච කැමැත්ත අඩුවෙන්න දෙන්නේ නැතුව රැකගත්තා කියලා. මම අපේ පින්වන්ත අයගෙන් මෙහෙම අහනවා. ඉඳලාමත් නැද්ද දවසක් දෙකක් හරි විනාඩි 10ක් හරි තද බල අවශ්‍යතාවයක් ඇතිවෙච්ච වෙලාවල් එක්ක භික්ෂුන් වහන්සේ නමක් දැකලා එක්ක අරණ්‍ය සේනාසනයකට දානයක් දෙන්න ගිය වෙලාවක එහෙම නැත්නම් කවුරු හරි ඉතාමත්ම ගුණවන්ත සිල්වන්ත කෙනෙක් දැකලා එහෙම නැත්නම් බණක් අහලා මොනවා හරි දෙයක් හින්දා තමන්ගේ හිත ඉතාම දැඩි කැමැත්තක් මේ සැරේම මම නම් ඉවර කරලා දානවා ආයෙ නම් තියාගන්න මගේ අදහසක් නැහැ. ඒකින්ද ඒ සඳහා කළ යුතු ඔක්කොම ටික කරන්න ඕනේ කියලා අධික කැමැත්තක් ඇවිල්ලා ඒ සඳහා පොඩි දෙයක් හරි කරපු ඒ වෙලාවේ ඊටාම දැඩි උනන්දුවකින් භාවනාවක යෙදලා හරි කුමක් හරි කරපු අත්දැකීමක් නැද්ද? මම හිතන්නේ මේ අත්දැකීම කාටවත් නැහැ කියන්න බෑ. ඒ වගේ දැඩි උනන්දුවකින් කටයුතු කරපු අත්දැකීම දවසක් හරි දෙකක් හරි එක්ක පැයක් හරි තියෙනවා. මම නිකමට අහනවා අපේ පින්නන්ත අයගෙන් මේ විසඳුමක් හොයාගන්න ඕනේ දහන්නේ. ඒ වෙලාවේ ඇතිවෙච්ච උනන්දුව ඒ වෙලාවේ ඒ දවසේ ඒ පැයේ හෝ යම්කිසි කාලයක් තුළ ඒ අධිකතරව ඇතිවෙච්ච උනන්දුව අඩුවෙන්න දෙන්නේ නැතුව තිබුණා නම් අද කොහෙද? අඩුවෙන්න දෙන්නේ නැතුව තිබ්බනම් අද කොහෙද කියලා තමන්ම තීරණය කරන්න පොඩ්ඩක්. සමහර කාලයක් තියෙන්න ඇති අධික සමාධියක් අත්විඳ ඇති. සමහර කාලයක් තියෙන්න ඇති තාම තද බල විදියට සිල් රැක්ක අය. කිසිම සිල්පදයක් කැඩෙන්න දෙන්නේ නැතුව. සමහර කාලවල විදර්ශනා අවබෝධය සඳහා ලොකු උනන්දුවක් දක්වපු කාලවල් ඇති. කොහොම හරි කමක් නැහැ මම කියන්නේ
ඒ වෙලාවේ ඒ කාලයේදී ඇතිවෙච්චා වූ යම් කිසි ආකාරයක කැමැත්තක් තියෙනවා නම් ඒ වෙලාවේ ඒ ඇතිවෙච්ච උනන්දුව කැමැත්ත අඩුවෙන්ට දෙන්න නැතුව තියාගත්තා නම් අද කොච්චර වෙනසක් වෙලාද ඔය ජීවිතේ. එහෙනම් වැරදිච්ච තැනක් ගැන තේරෙනවද? නේද? කරන්න ඕන දෙයක් ගැන තේරෙනවද? අන්න අපේ මහා බෝධිසත්වයන් වහන්සේගේ වෙනස. මහා බෝධිසත්වයන් වහන්සේ අති දීර්ඝ වූ කාලයක් එක අරමුණකට එනවා. ඒ චරණය අපිට ලොමු දැහැ ගන්නවන්න තත්ත්වයකට දැනෙන්න ඕනේ. ඒ ගමන අපිට දැනෙන්න ඕනේ අපේ ශරීරයේ ලොමු දැහැ ගැන්වෙන විදිහට දැනෙන විදිහට අපි හදා ගන්න ඕනේ. ඇයි? කොහොමද අපේ කල්ප ගාණක් තිස්සේ එක අරමුණකට කැමැත්ත එක ගානට තබාගෙන මේ මහා බෝධිසත්වයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය කියන අරමුණ කෙරෙහි එනවා. ඒතර එහෙම ශාස්ත්‍රෝයන් වහන්සේ නමක්ගෙන් තමයි අපි පැවතගෙන එන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේම තමන්ගේ බෝධිසත්වවදිය ගැන දේශනා කරපු විදිහ මේ නේද? එහෙනම් අපි බලන්න ඕනේ මට එක සතියක් අඩුම ගානේ ශ්‍රාවක බෝධියෙන් නිවන් දකින්න. මට මේ ඔක්කොම අවබෝධ කරගෙන නිවන් දකින්න දෙයක් නැහැ. මේ ඔක්කොම ධර්මයේ තියෙනවා. අපිට කොයි විදිහටද හැසිරෙන්න ඕනේ, කොයි විදිහටද ජීවත් වෙන්න ඕනේ, කොයි විදිහටද මනස හදා ගන්න ඕනේ, කොයි විදිහටද කායික සංවරය, වාචික සංවරය, මානසික සංවරය, පිළිවෙත මේ ඔක්කොම කොයි විදිහටද කරන්න ඕනේ කියලා අපිට සම්පූර්ණයෙන්ම තියෙද්දි කරන්න ඕන දේවල් ටික මඟ පෙන්වීම තියෙද්දි කල්යාණ මිත්‍රයෝ ඉද්දී අපිට අර බෝධිසත්වයන්න් වහන්සේ කැප කරපු කැපකිරීමෙන් 10000න් පංගුවක් කෝටියෙන් පංගුවක් මේ සඳහා අපිට කැප කරන්න පුළුවන්කමක් තියනවද? ඉතින් ඒක නිසා මගේ තියෙන බුදු පියාණන් වහන්සේගේ තියෙන මහග්ග තත්ත්වයත් මගේ තියෙන පුංචි ස්වභාවයත් හොඳට තේරුම් ගන්න ඕනේ. මම කොච්චර බුදුහාමුදුරු ඉදිරියේ මං කොච්චර පුංචි කෙනෙක්ද හැකියාවෙන්. ඉතින් ඒ නිසා එහෙම කියලා බෑ. පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ මේ තුල අපිට දේශනා කරලා තියෙන විදිහට කටයුතු සම්පාදනය කරගන්න. එහෙනම් මොකක්ද මේ දේශනාවේ තියෙන ආකාරය? අපි කිසි විදිහකින් නිවන් දකින්න යම් කැමැත්තක් ඇති කරගෙන ඒක කිසි විදිහකින් අඩුවෙන් දෙන්නේ නැතුව තියාගන්න ඕනේ. එහෙනම් පළවෙනි දේ තමයි කැමැත්තක් ඇති කරගන්නට ඕනේ. ඊට පස්සේ මේ කැමැත්ත රකින්න ඕනේ. කැමැත්ත කියලා කියන්නේ මේ වගේ දෙයකට නිවන් දකින්න අවශ්‍ය කරන කැමැත්ත කියලා කියන්නේ අපේ පින්වත්නි අපිට ලැබිලා තියෙන භාගයක්. මොකද මේ කැමැත්ත ලෝකේ ඉන්න හැම සතෙකුටම ඇති කරගන්න බෑ. හරිද? ඇති කරගන්නවත් බෑ. තිරිසන් සතෙකුට කොච්චර කොතනක හිටියත් ඒ ලැබිලා තියෙන මානසිකත්වය තුළ මේක ඇති කරගන්න බෑ. එතකොට ඒකට කියනවා ඒක කරන්න බැරි කෙනෙක්. යා කියන්නේ අභව්‍යයි. එතන බෑ. එතකොට පදපරම පුද්ගලයෙකුට මෙහෙම කැමැත්තක් ඇති කරගන්න පුළුවන්. ඒක සඵල වෙන්නේ නැහැ. නමුත් බුද්ධෝත්පාද කාලයක කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබිලා ඉන්න නිවැරදි මනසක් ලැබිලා තියෙන මේ පින්වන්ත අයට හැකියාව තියෙනවා මේ කැමැත්ත හදලා තියාගන්න. ඒ වැඩපිළිවෙල දැනගත්තාම එච්චරයි කරන්න ඕන. ඉතිරි ටික කරනවා නෙවෙයි කෙරෙනවා කියන එක ඇත්තටම එහෙම වෙනවද කියලා අපේ තියෙන தත්වයක් එක්කම අපි උදාහරණ සහිතව අරගෙන බලලා මේ තීරණයකට එමු. යම් දෙයකට කැමැත්ත ඇති කරගත්තොත් මොකද වෙන්නේ කියලා. යම් දෙයකට උපරිම කැමැත්තක් ඇති කරගත්තොත් මොකද වෙන්නේ? කොච්චර ජව සම්පන්නව කටයුතු කරන්න පුළුවන්ද කියලා. මේ ලැබිලා තියෙන මනුස්ස ජීවිතය කොච්චර බල සම්පන්නද, කොච්චර ජව සම්පන්නද, කොච්චර දෙයක් කරන්න පුළුවන්ද කියලා තමන්ම හිතලා බලන්න. මේකෙන් ප්‍රයෝජන ගත්තේ නැත්නම් අපරාධයක්. මේකෙන් ප්‍රයෝජන ගත්තේ නැත්නම් අපරාධයක්. මොකද මේ ලැබිලා තියෙන සම්පතක් මේ තියෙන්නේ. මේ ලැබිලා තියෙන සම්පත කියලා කියන්නේ මේ භෞතිකව අපිට ලැබිලා තියෙන මේ මනස. හරි, මේකේ රූප කොටස ගැන හිතන්න පොඩ්ඩක්. මේක ලැබිලා තියෙන කොටස සැබවින්ම අපිට තියෙන ලොකුම භාග්‍ය විදිහට දැනෙන්න ඕනේ.
සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වැඩක් තියෙනවා අපිට කරන්න. ඒ වැඩේ ඉවර කරපු කට්ටියට බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා බුදු පියාණන් වහන්සේ ජීවමානව ඉන්න කාලේ ඒ වැඩේ ඉවර කරපු කට්ටිය හිටියා. ඒ වැඩේ ඉවර කරපු කට්ටිය ගැන බුදුරජාණන් වහන්සේම උදම්මනපු වෙලාවල් තිබුණා. මේ ඉන්න තැනැත්තා නැත්තම් මේ භික්ෂුව කළ යුතු දේ කරලා ඉවරයි කියලා. කළ යුතු දේ සසර ජීවිතයේ කළ යුතු දේ තමයි පීඩාකාරී කෙලෙස් මාත්‍රයක්වත් නැවත තමන්ගේ සිතේ නැగిලා නොයන විදිහට සකස් කර ගැනීම. ඒ පීඩාකාරී බව විතරක් නෙවෙයි ඒ කෙලෙස් වලින් අපේ නිකම් පොඩි හිතට පීඩාවක් ඇති වෙලා නිකන් තියෙනවා නම් අනේ ඔන්නේ තිබ්බ දෙන් ආයෝක දරාගෙන ඉන්න බැරිය. එහෙම තියෙන්නේ නැහැ. ඒ පීඩාකාරී බව දරන්න බැරි වෙනකොට නොයේකුත් ආකාරයේ විකාර විප්‍රකාර නොයේකුත් ආකාරයේ කර්ම පත සිද්ධ වෙන ආකාරයට නොයෙකුත් අකටයුතු සිද්ධ වෙනවා තමන්ගේ අතින්. හොරකම් වෙනවා, ප්‍රාණඝාත වෙනවා, කාමයේ වර්ධව හැසිරීම වෙනවා, බොරු කිය වෙනවා, කේලම් කිය වෙනවා, නොයෙකුත් දේවල් වෙනවා. අන්න ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ මොකක්ද කියලා හොයලා බලලා මේ කියන කාරණාවට අනුව අපේ සිත සකස් කර ගැනීම සිද්ධ කරන්නම වෙනවා. කරන්නම වෙනවා. ඒ මොකද එහෙම නැත්තම් අපි කෙලෙස් අයින් කරගත්තේ නැත්තම් ලොකු ගැටලුවක්. ඒක නිසා බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කරා අපේ හිත යම් යම් කරුණු වර්ධනය කරලා දැන් අපි එක එක සිත් පහළ වෙන මිනිස්සුනේ. හරිද? දැන් අපි මෙතන හිටියට දැන් අපි මේ බණ මම කියනවා එකම වචන අහනවා මේ. නේද? එකම තත්වයන් යටතේ ඉන්නේ. එකම තත්වයන් යටතේ ඉන්න අපිට සමහර අයට මේ වෙනකොට මේ බණ ටික ඇහෙන වෙලාවේ සමහර ඇත්තන්ට නොයේකුත් කාමච්ඡන්දයට අදාළ සිතුවිලි වල ඉන්නවා. එහෙම සිත් පහළ වෙනවා. මේ වෙලාවේ එහෙම සිත් පහළ වෙනවා. සමහර අයට මොනවා හරි දෙයක් දැකලා උදේ ඉඳන් දැක්ක දෙයක් හින්දා හරි ඊයේ දෙයක් හින්දා හරි මේ වෙලාවේ දේශසිත පහළ වෙනවා. සමහර අයට දානෙ ගත්ත හින්දාද මන්දා නේද? ඒක හින්දා වැඩි දෙනෙකුට මොකද්ද? තීන මිද්ද සිත් පහළ වෙනවා. නිදිමත ගති එනවා. හිත ඇකිලිලා වගේ යනවා ඇතුළට සමහර ඇත්තන්ට. මෙහෙ විතරක් නෙවෙයි. දැන් මේ නිවසේ ඉන්න අයටත් එහෙමයි. නිවසේ ඉන්න අයට මේක වැඩි. ඒක හින්දා තමයි විහාරස්ථාන වලට සිල් සමාදන් වෙන්න පැමිණීමේ වටිනාකම තියෙන්නේ. කවුරු හරි හිතනවා නම් මේ රූපවාහිනිය ඔස්සේ පොහොයදා වැඩසටහන් විකාශනය කරනවා. අපිට පන්සලකට ගියාම ගමේ පන්සලට ගියාම හරි නැත්නම් වෙනත් විහාරස්ථානයකට ගියාම හරි මේ බණ ටික අහන්න හම්බෙන්නේ නැහැ කියලා වංචනික අදහසක් ඇති කරගන්නවා. බණ අහන්න පුළුවන් අනිත් හැම දවසකම. ඔය බණ ටික හුඟක් රූපවාහිනී ආයතනවල YouTube එකට දානවා. පස්සේ අහන්න පුළුවන් අවස්ථාව තියෙනවා. නමුත් මේ තියෙන කාමච්ඡන්දයකුයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ගෙදර දාලා යන්න තියෙන බැරිකමකුයි ක්‍රියාත්මක වෙන්නේ. මතක තියාගන්න ඒක හොඳට. ඇතුලේ තියෙනවා කියලා හිතන්න ඕන ඔය කියන කාරණාව අතහැරලා යෑමකුයි පොහොය දවසේ ඕන වෙන්නේ. තමන්ගේ කටයුතු වලින් අතහැරලා යන්න. ගෙදර ඉන්නවා නම් සම්පූර්ණයෙන්ම කටයුතු වලින් අතහැරලා ඉන්න පුළුවන්ද කියලා බලන්න. දරුවෙක් දිහාවක්වත් දරුවෙක්ගේ කටයුත්තක්වත් තමන්ගේ කටයුත්තක්වත් බාහිර කටයුත්තක් කරන්නේ නැතුව ධර්මයේම නියැලලා ඉන්න පුළුවන්ද කියලා බලන්න. උතුරු සළුවක් දාලා සිල් ගන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් ඒකින්ද මේක තරම් හොඳ දෙයක් නෙවෙයි. අපි ඇත්තටමත් මේ දේශනාව විකාශනය කරන්නේ මේ දිනවල තියෙන මේ ගැටලු සහගත තත්ත්වයන් නිසා නිවසේ කොටු වෙන අය ඉන්නවා. අන්න ඒ අයට අනුග්‍රහය පිණිස විතරයි සැබෑම සිල් සමාදන් වීම සිද්ධ විය යුත්තේ. නිවසේ නෙවෙයි. ඇයි ඒ අතහැරලා දාලා යා යුතුව තියෙනවා. එක දවසක් හරි තමන්ගේ රාජකාරී කටයුතු වලින් අනෙකුත් කටයුතු වලින් වගකීම් වලින් මිදිලා ගෙවල් වල ඉන්න අයටත් තනියම ජීවත් වෙන්න පුරුදු කරවන්නත් තමනුත් ගෙදරින් අයින් වෙලා එක දවසක් හරි මාසෙකට මේ අතහැරීම පුරුදු කරන්නට අවශ්‍ය කරන දෙයක් තමයි අපි මේ භාවිතා කරන සිල් සමාදන් කරවීම. ඉතින් ඒකින්ද ඒ ගැනත් මතක තියාගෙන හැමෝම බලන්න මේ වෙලාවේ නොයේකුත් සිත් පහළ වෙනවා කියමින් අපි හිටියේ. මටත් එහෙම මේ අතන්ට තෙම හොඳයි අපි ඔක්කොටම එකම හිතක් පහළ වුණොත් සංසාරික ජීවිතේ අපිට නොයේකුත් සිත් පහළ වේවි තියෙන අයට යම් කිසි මොකද සිතක් පහළ වෙන්නේ ඊට අතීතයේදී ඇති වෙලා නැති වෙලා ගිය සිත් හේතු වෙලා ප්‍රත්‍ය වෙලා තමයි
ඒ චිත්ත පරම්පරාව හේතු වෙලා ප්‍රත්‍ය වෙලා අපි දන්නවා මේ වෙලාවේ තරහ ගියොත් ඊළඟ වෙලාවේ තරහ හිතක් එනවා ඊට පස්සේ තරහ හිතක් එනවා ඉතින් ඒ වගේ මොන හරි වෙනසක් උනේ නැත්තම් දිගින් දිගට අපිට තරහ සිත් එනවා ඊයේ දවස පුරාවට යම්කිසි මෛත්‍රියට අදාළ දේවල් අපි කරා නම් අද මෛත්‍රී සිත් පහළ වෙනවා වැඩි අතීත සිත් හේතු වෙලා එකතු වෙලා මේ වර්තමාන සිත් පහළ වෙන්නේ එතකොට යම්කිසි ක්‍රමවේදයක් හදනවා සිත් හැමෝගෙම සිත් හේතු වෙලා එකතු වෙලා එකම ජාතිය හිතක් හැදෙන්න කවදා හරි දවසක අපි සෝවාන් මාර්ග සිත කියලා කියන්නේ අපි ඔක්කොටම හැදෙන හිත සර්ව සමසිතක්. ඒක වෙනස් නෑ. හරිද? සෝවාන් මාර්ග සිත කියන එකේ අන්තර්ගතය කියලා කිව්වොත් එහෙම එහි අන්තර්ගතය කියන්නේ මොනවාද? ඒ මාර්ග සිතට එකතු වෙන චෛතසික ධර්ම. ඒ සිතට ඒ මොහොතේ පෙරපසු නොවීම එකතු වෙලා තියෙන චෛතසික ධර්ම මොනවාද? මාර්ග අංග වූ අනාර්ය වූ ආශ්‍රව රහිත වූ සම්මා දිට්ඨිය, සම්මා සංකප්පය, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අටම මාර්ග අංග දක්වා වර්ධනය වෙච්ච අටක්. මාර්ගාංග දක්වා වර්ධනය වෙච්ච අටක් එකතු වෙලා හේතු වෙලා මාර්ගසිත හැදෙනවා. අපේ ඕනම හිතක හැදෙන්නේ අන්න ඒක. ඒතර ඒක හදාගන්න එක තමයි වැඩේ. ඕන දැන් වැඩේ දන්නව නේද? අපි පාසල් යන කාලේ මොකක් හරි විෂය නිර්දේශයක් දන්නව නම් යම්කිසි විෂයක් හදාරද්දී අපිට හරි පහසුවක් දැනෙනවා. නේද? විෂය නිර්දේශය දන්නව නම් හරි මම මේ ටික කරන්නම් මේකට මම සැලැස්මක් හදාගන්නම් කියලා. ඒ වගේ නිවන් දකින්න ඕන කරන ඒකට නරක නෑ විෂය නිර්දේශය කිව්වා කියලා ඒක අගෞරවයක් වෙන්නේ නෑ. සිද්ධ කරන්න ඕන වැඩ ටික මොනවාද? සම්මා දිට්ඨිය මාර්ගාංග දක්වා වර්ධනය කරගත යුතුයි. සම්මා සංකප්පය ඇති කරගෙන ඒක මාර්ගාංග දක්වා වඩන්න ඕනේ. මොකද සම්මා සංකප්පේ මාර්ගාංග දක්වා වඩනවා කියලා කියන්නේ? මොකක්ද මාර්ගාංගයේ ලක්ෂණය? බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා ව්‍යප්පනා චේතසෝ අබිනිරෝපණා කියලා අපි දන්නවා. අපි මෛත්‍රිය ගැන කතා කරා බොහෝ වශයෙන්. මෛත්‍රී චේතෝ විමුක්තිය දක්වා කොහොමද මෛත්‍රිය වර්ධනය කරගන්නේ කියලා පැහැදිලිව කතා කරා. ඉතින් මේවා මේ කරගන්න ඒවා. අපි වෙහෙස මහන්සි වෙලා ඒක කරගත්තාම අන්න මෛත්‍රී චේතෝ විමුක්තිය දක්වා වර්ධනය කරගත්තා කියලා කියන්නේ අන්න මාර්ගාංග වූ සම්මා සංකප්පයක්. ඒ කියන්නේ මෛත්‍රී චේතෝ විමුක්තිය ප්‍රායෝගිකද නැද්ද? ඊටා ප්‍රායෝගිකද නැද්ද? ඒක කරන්න පුළුවන් දෙයක්. කිසිම අඩුවක් නැතුව මෛත්‍රී චේතෝ විමුක්තිය දක්වා තමන්ගේ හිත උස්සගන්නේ කොහොමද කියලා අපි ගොඩාක් සාකච්ඡා කරලා තියෙනවා. ඒක කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් විදිහ ඊටා පැහැදිලි ධර්මයේ තියෙනවා. ඒක ප්‍රායෝගිකව අද ලංකාවේ ඕන තරම් කරන අයත් ඉන්නවා, කරපු අයත් ඉන්නවා. ඉතින් අන්න ඒක එහෙම කරගත්ත කියන්නේ මේ මාර්ග අංග දක්වා තමන්ගේ හිතපත් කරගෙන. ඊළඟ එක ගන්නකො සම්මා වාචා. ආරති විරති පටිවිරති වේරමණී. මේ තමයි මාර්ගාංග දක්වා වූ සම්මා වාචා. සම්මා වාචා කියලා කියන්නේ චෛතසිකය. චෛතසිකය කියලා කියන්නේ කොහේ උපදින දෙයක්ද? සිතත් එක්කම ඉපදිලා සිතත් එක්කම නැති වෙලා යන සිත ගන්න අරමුණම ගන්න එක්තරා ධර්මතාවයක්. හරිද? එතකොට එහෙනම් අපේ තුල ඇති වෙන සිතුවිල්ලක් ඒක. එතකොට සම්මා වාචා කියලා කිව්වහම මොනවාද? මුසාවාදා වේරමණී. මුසාවාදා වේරමණී කියන්නේ සිතුවිල්ලක්. සික්ඛාපදං සමාදියාමි කියන්නේ ඒ සිතුවිල්ල උපදින විදිහට මගේ ක්‍රියාකාරකම් සමාදන් වුණා කියන එක. හරි ඒ සිතුවිල්ල පුරුදු කරන්නටයි ඒක කරන්නේ. එතකොට පිසුනා වාචා වේරමණී කේලං නොකියන කේලං වලක්වන සිතුවිල්ල. කේලං වලක්වන සිතුවිල්ල. මේ ළඟදී එක දරුවෙක් මොකද කරේ? මේ හදිස්සියෙම වටේට එන මදුරුවෙක් වෙනදා මරණ මදුරුවෙක්ව මරන්න නැතුව මෙන්න මට එකපාරටම කිව්වා ඔබ වහන්සේ හින්දා මේ මදුරුවා බේරුණා කියලා. හරිද? දැන් මං හින්දාද බේරුනේ? මේක මේ හොඳ උදාහරණයක් මම මේ කියන්නේ. ඇයි මෙහෙම වුනේ? ඒ මොකක්ද වෙන්නේ? පානාති පාතා වේරමණී කියන
හැඟීම ඒ හිතේ ඉපදුනා මදුරුවා දකිද්දී වෙනදට මෙහෙම කරලා පොඩි කරන එක්කෙනාට ඒක නොකර ඉන්න අදහසක් පහළ වුණා. එහෙනම් ඒ වෙලා තියෙන්නේ මොකද්ද? කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් නිසා. මොකද වෙලා තියෙන්නේ? බණ ඇහිච්ච නිසා වෙලා තියෙන්නේ පානාති පාතා වේරමණී කියන සිතුවිල්ල කොතෙන්ද ඉපදුනේ? මදුරුවා කන වටේ කරදර කරන වෙලාවෙමයි. මදුරුවා කන වටේ කරදර මේ නිකම් දැන් මේ වෙලාවේ ඒවා ඔක්කොම උපදිනවා. හරිද? ඒකයට ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක වෙන දේවල්. හොර වස්තු වටේට දකින වෙලාවට හොරකම් කිරීමේ වැළකීමේ සිතුවිලි. කාමයේ වර්ධව හැසිරෙන්නට හේතු වෙන වස්තුන් පරිසරයේ සකස් වෙන වෙලාවට කිසිම විදිහකින් කාමයේ වර්ධව හැසිරෙන සිතුවිල්ල හටගන්නේ නැති විදිහට හැදිලා තියෙනවා නම් අන්න කියනවා අපිට කාමයේසු මිච්ඡාචාරා වේරමණී කියලා. දැන් මං කියවනේ අපි පටන් ගත්තේ කොහොමද අද? විමසා බලන්න කියලා. නේද? මේ සම්ප්‍රප්පලාපා වේරමණී කොහොමද දන්නේ? නේද? බලන්න. තමන්ටත් වැඩක් නැති අනුන්ටත් වැඩක් නැති අපේ පින්වන්ත අයට හරියට ගැටෙන තැනක් එනවා. ඒ තමයි ඔය දේශපාලනය ගැන හරි මොනවා හරි දෙයක් ගැන නැත්නම් නිවසේ කෙනෙක්ගේ ප්‍රශ්නයක්, නිවසේ ඉන්න දරුවන්ගේ කාර්යාලයේ ප්‍රශ්නයක්, ගමේ කෙනෙකුට ඇති වෙලා තියෙන ලෞකික ප්‍රශ්නයක්, ඒ වගේ දෙයක් කතා කරන්න යෑම සම්ප්‍රප්පලාපාවට වැටෙනවද? දැන් නිවන් දකින්න ඕන හින්දා ඒවා ඔක්කොම අතහැරලා දාන්න වෙනවද? නෑ. කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව කාව හරි කෙනෙක්ව යම්කිසි අකටයුත්තකින් මුදවා ගන්න, කෙනෙක්ව ධර්මයේ තුලට ගන්න, හිතවත් කරගන්න, ඒ වගේ දෙයකට පිහිට වෙන්න අරමුණක් ඇතුවයි ඒ කතාව. කවුරු හරි කෙනෙක් කියලා තමන්ට දුකක් කියද්දී තමන්ට පිහිට වෙන්න පුළුවන් නම් හැබැයි කාගේ පැත්තෙන්ද මේක හොයලා බලන්න සම්ප්‍රප්පලාපාවලට වැටෙනවද කියලා. තමන්ගේ පැත්තෙන් අර විස්තරේ අහන්නේ වැඩක් නැති දේවල් එකතු කරගැනීමේ අරමුණෙන් නම් ඒක වැටෙනවා සම්ප්‍රප්පලාප කොටට. ඒකින්ද තමන් ජීවත් වෙද්දී සම්ප්‍රප්පලාප වලට වැටෙන්නේ නැති වෙන්න තමන්ගේ කටයුතු අන් අයට උදව් කරන ඒවා, නිවසේ ඉන්න දරුවන්ගේ කාර්යාලයේ ගැටලු අම්මා හරි තාත්තා හරි කතා කරන්න ඕනද නැද්ද? අනිවාර්යෙන් ඕනේ. කතා කරලා ඒවා විසඳා ඒවා ධර්මානුකූල විසඳලා දෙන්න උදව් කරන්න නම් එයාලත් එක්ක කතා කරන්න. ඒකද මේ ධර්මය කියලා කියන්නේ අපිව සමාජයෙන් අයින් කරලා විසි කරලා කාලා කොන් කරලා දාලා තියෙන ධර්මයක් නෙවෙයි. මෙතන තියෙන තනිකර මානසික විප්ලවයක්, චින්තන විප්ලවයක්. තමන්ගේ චින්තනයයි වෙනස් වෙන්නේ. කොහොමද වෙනස් වෙන්නේ? බලන්න සම්ප්‍රප්පලාපා නැත. සම්ප්‍රප්පලාපා වලට වලකින්ද සිතුවිලි පහළ වෙනවා. අනේ මට මේවා කතා කරලා වැඩක් නැහැ කියලා. ඒ වයින් වලකින්ද සිත් පහළ වෙන්න ඕනේ. මේ වෙනකොට පහළ වෙලාද? ඔන්න ඔය පහළ වෙලා තියෙන සිත කොච්චර උඩට යන්න ඕනද කියනවා නම් එක දවසක් එනවා ඒ කෙරෙහි තියෙන ඇලීමක්වත් නැති. ඇලීමට කියනවා රතිය කියලා. නොඇලීමට කියනවා විරතිය කියලා. හරිද? ඇලීමෙන් වෙන් වෙච්ච, ඇලීමෙන් වෙන් වෙනවා කියන්නේ මොකද්ද? ආය ඇලීමක් නැහැ කියන එක. ආය ඇලීමක් නැහැ. ආය කවදාහක්වත් ඇලීමක් නැහැ. වෙන් වුණා. ඇලීමෙන් මං වෙන් වුණා. මේ ඇලීම කරදරයක්ද නැද්ද? කොච්චර කරදරයක්ද? නේද? ඉවරක් නැති කරදරයක් ඇලීම කියලා කියන්නේ. කොච්චර දැඟලුවත් මේ හිත පුංචි පුංචි තැන්වල ඉක්මනට ගිහිලා ඇලිලා කියනකොට නිකම්ම ඇලිලා කියන එකට නිකන් හිතන්න එපා. ඒකට හොඳ සංඥාවක් හදා ගන්න. මම හැම වෙලේම කියන්නේ දැන් මම මේ පුටුවේ ඉඳගෙන මට ඕන ළඟ නැගිටින්න පුළුවන්. අන්න එහෙමයි පුටුවේ ඉඳ ගන්න ඕනේ. මම මේ පුටුවේ ඉඳගත්තා. මම නැගිට්ටොත් පුටුවත් මාත් එක්ක යනවා. නැගිට ගන්න බෑ. ඒකට ඒතර කියනවා ඇලිලා කියලා. නේද? ඒ කියන්නේ මොනවා හරි ගම් జాතියක් මේකේ වැදිලා ඇලිලා නම් මට මෙතන නැගිටලා යන්න බෑ. දන්නවද තමන්ගේ හිත ඒ වගේ කියලා? හරිද? කොහේ හරි තියෙන මස් කිලෝ ගානකට මස් පැකට් වගේක් එහාට මෙහාට යනවනේ. 50 පැකට්, 60 පැකට්, 70, 80 පැකට්, 100 පැකට් වගේ ඒවා ගෙදරත් එහාට මෙහාට යනවා. නේද? අන්නේ එක පැකට් දෙක තුනකට මේ හිත මොකද වෙලා තියෙන්නේ? ගිහිල්ලා හිර වෙලා ඇලිලා. ඒ ඇලුනා කියලා කිසිම දෙයක් අපිට හම්බෙන්නේ නැහැ. ඒකයි උතන තියෙන වටිනම කාරණාව. අපි කාටවත් කුමන හෝ දෙයකට ඇලිලා හිටියා කියලා අපිට ලාභ නැහැ. ඇලෙන්නේ නැතුව හිටියා කියලා පාඩුවක් නැහැ. Tamanට ලැබෙන දේවල්, Taman කරගන්න දේවල් ඔක්කොම සාමාන්‍ය ජීවිතේ නොඇලී කරන්න පුළුවන්. ඇලෙන්නේ නැතුව.
ඇලෙන්නේ නැතුව විවාහ ජීවිතයක් කරා යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. සෝවාන් ඵලස්ත පුද්ගලයා කියන්නේ පුද්ගල වශයෙන් ඇලීමක් මාත්‍රයක්වත් නැහැ. සෝවාන් ඵලස්ත පුද්ගලයාට සාර්ථක විවාහ ජීවිතයක් කරා යන්න පුළුවන්. එහෙනම් මේ හිත සකස් කරගන්න පුළුවන් අන්නේ නොඇලී තියෙන සුන්දර තැනකට. හරිද? එතකොට බලන්නකෝ ප්‍රාණඝාත ආදියේ නොඇලීම, බොරු කීමේ නොඇලීම, පරුස වචන වල නොඇලීම, පරුස වචන වල නොඇලීම, හිස් වචන වල විශේෂයෙන් හිස් වචන වල නොඇලීම මේ වෙනකොට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් නොඇලීම කියන එක අපිට කවදා හරි සම්පූර්ණයෙන් ඇලීමෙන් වෙන්වීම, ඇලීමෙන් සම්පූර්ණයෙන් වෙන්වීම, ඒකට කියනවා පටිවිරති කියලා. ඒවයින් වෙන් වෙන්න ඕනේ. ඒවයින් වෙන් වුණේ නැත්තම් ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්ප්‍රප්පලාප. මේ දේවල් වලින් අපි සම්පූර්ණයෙන්ම ඇලීමෙන්වත් හිතේ ඇලීමක්වත් ඇති නොවන ආකාරයට ඔය දේවල් වලින් වෙන් වුණේ නැත්තම් ඔයාට මොනවා කියලාද කියන්නේ? කර්මපත. ඊළඟ භවයක් සකස් කරන ඒවා. තණ්හාව හොඳට දැනලා තියෙනව නේද? දැක්ක රූපයක්, අහපු ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් විඳපු ඒවා ලබා දුන්න ජීවී අජීවී වස්තුවක් Tamanට මාත්‍රයක් හෝ නැවත දකින්න, නැවත අහන්න, නැවත විඳින්න නැති වෙනවා කියලා දැනෙනකොට රිදුනද? තීව්‍ර කටුක මාරාන්තික වේදනා ඇති වුණාද? ඇතුළ පිච්චුණා වගේ දැනුණාද? හීරුණා වගේ දැනුණාද? නේද? එහෙම දැනුණා නම් ඒ මොකද්ද? තණ්හාව. එහෙනම් තණ්හාව තියෙනවද නැද්ද? අතීතයේ කාපු කෑමක් සෝකේස් එක්ක තියෙනවා දකින්න. ඉතින් ඉන්න බැරි නා. මැනගන්න. ඔන්න ඔය තණ්හාව තමයි ඊළඟ භවය හදන්නේ. ඒ භවය හදනකොට ඒ භවය කුකුලෙක්ද, නරියෙක්ද, ඉබ්බෙක්ද, හාවෙක්ද, මීයෙක්ද, හූනෙක්ද, කැරපොත්තෙක්ද, සමනලෙක්ද, කූඹියෙක්ද, කඩියෙක්ද, ප්‍රේතයෙක්ද, භූතයෙක්ද, මලයකෙක්ද, නිරිසතෙක්ද, දෙවියෙක්ද, බ්‍රහ්මයෙක්ද කියලා තීරණය වෙන්නේ තණ්හාව උස්සලා ගිහිලා එතෙන්ට දානකොට හරියට ගලක් විසි කරනවා වගේ. ගලක් විසි කරනකොට එක තැනක ඉඳලා ඒක ගිහිල්ලා මඩක වැටෙන්නත් පුළුවන්, ඒක ගිහිල්ලා ගලක වැටෙන්නත් පුළුවන්, ඒක ගිහිල්ලා කටුගොඩක වැටෙන්නත් පුළුවන් නේද? පන්සලක වැලි මලුවක වැටෙන්නත් පුළුවන් ඒ ගල විසි කරනකොට. හැබැයි විසි කරන දිශාව අනුව තීරණය වෙනවද නැද්ද? ඒක වැටෙන්නේ කොහෙද කියලා. විසි කරන දිශාව, වේගය නේද? විසි කරන වෙලාවෙම තීරණය වෙලා ඉවරයි වැටෙන්නේ කොහෙද කියලා. හරිද? එහෙනම් අර විසි කිරීම තමයි තණ්හාව. තණ්හාව තියෙනකම් මේක විසි වෙනවා. හැබැයි වැටෙන තැන තීරණය වෙන්නේ වුණා වගේ තමයි හරියට නිකන් මේ පෙර කරලා තියෙන පුණ්‍යාභි අපුණ්‍යාභි ආනෙන්ජාභි සංස්කාරයන්. එහෙනම් ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, පරුසාවාච ආදිය තමන්ගේ ඊළඟ භවය නරකම තැනකට අදින තණ්හාව මේකට එකතු වෙලා මොකද කරන්නේ? සන්දානගත වෙලා සම්පූර්ණයෙන්ම සංසාරික ජීවිතේ විනාශම කරලා දානවා. තණ්හාව එකතු වෙලා ප්‍රාණඝාත ආදියට මොකද කරන්නේ? ඒ වැරදි අපි අතින් සිද්ධ කරවලා සංසාරික ජීවිතයේ විනාශයට ඇදලා දානවා. ඉතින් මේ හැම එකෙන්ම අත මිදෙන්න නම් ඔය කියන දේවල් වලින් මොකද වෙන්න ඕනේ? නොඇලෙන තත්යකට පත් වෙන්න ඕනේ. නොඇලෙන තත්යකට පත් වුණාට පස්සේ අපහසුකම් නැහැ. මොහොතකට හිතන්න මේ දැම්මම හිතන්න ඇයි අපි වැරදි කරන්නේ කියලා. ඔය වැරදි අපි අතින් කෙරෙන්නේ ඇයි? පරුස වචන වෙන්නේ ඇයි? කවුරු හරි බැන්නහම හරිද? අපිට දුකක් ආවොත් දැන් අර මදුරුවා කන වටේ කරකිනුට අපිට දුකක් ආවොත් ඒ දුක තියාගෙන ඉන්න අපි කැමති නෑ. අපේ ජීවිතේ අපි හැම වෙලේම කරන්න හදන දේ තමයි දුක සැප බවට පත් කරන්නත්, දෝමනස්සය සෝමනස්සය බවට පත් කරන්නත් හැම වෙලේම උත්සාහ කරන මේ ලැබිලා තියෙන මනුෂ්‍ය ජීවිතේ ඔය වැඩේ තමයි කරන්නේ. හරි පාළුවක්, හරි නිෂ්ඵල බවක්, හරීම නිකන් වැඩක් නෑ කියලා හිතෙන ගතියක් දැනෙනවා මේක තේරුම් ගත්තාම. මේ චුට්ට තේරුම් ගන්න, මේ වචනේ තේරුම් ගන්න.
අපි මුළු ජීවිතේම උත්සාහ කරන්නේ කායට දැනෙන දුක් සැප බවට පත් කරන්නත් මනසට දැනෙන දෝමනස්සයන් සෝමනස්සයන් බවට පත් කරන්නත් පරිසරය සකස් කර ගැනීමද නැද්ද? මොකද කියන්නේ? ඔච්චරයි කරලා තියෙන්නේ. කරන්නේත් ඔච්චරයි. හවුද නැද්ද? නේද? වෙන මොකක්වත් කරලා තියනවද? බලන්න කරලා තියනවද කියලා? කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ. ඉගෙන ගත්තේ ඇයි? විභාග පාස් වෙලා සතුටින් ඉන්න ඕනේ හින්දා. රස හොයාගත්තේ ඇයි? භවභෝග සම්පත් එකතු කරගෙන යහපත් විදියට ඉන්න ඕනේ. ඒවා මොනවටද? සැප සහ සතුට සඳහා. නේද? සැප හැම එකක්ම අඩුම ගානේ මේ සිල් වැඩසටහනේ වාඩි වෙනකොට පවා බලන්නේ සැප සහ සතුට. නේද? නැත්තේම සැප සහ සතුට. ඇයි නැත්තේ? මේ කලකිරීම හොඳට තේරුම් ගන්න. ඇවිල්ලා වාඩි වෙන්න හදනකොට ඔය හිත බිත්තියක් හෙව්වද? නේද? බිත්ති හෙව්වනම් බිත්ති හෙව්වේයි. සැප නේද? සැප සඳහා බිත්තියක් හෙව්වා. බිත්ති හම්බෙච්ච අයට සතුට හම්බුණා. මම කියන්නේ කෙටි දෙයක්. හරි මේ බිත්ති වලට හේතු වෙන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. හැබැයි බිත්ති වලට හේතු වෙලා ඉන්න අයගෙන් අපි මේ වෙලාවේ අහලා බලමු. දැන් සැපද කියලා. නේද? නේද? ඒක දන්න අය තමයි ඒක අහන්නේ ඔච්චර ඔය. හරිද? ඇයි මොකද වෙන්නේ? ඒ කට්ටියත් නලියනවා අනිත් කට්ටියත් නලියනවා. ඇයි ඒ? මේක මම හැමදාම කියන දෙයක් අපේ පින්වත්නි හොඳටම තේරුම් ගන්න ඕන හින්දා කියන්නේ මේ ශරීරය ඔහොම තියා මොනම ඉරියව්වක මොනම තැනක තිබ්බත් ටික වෙලාවකින් ඒ සැප දුක බවට පත් කරන මහා අර අපි කියන වචනේ තියෙන කාලකන්ණි ශරීරය. ඇයි කාලකන්ණි කියලා කිව්වේ? කාලේ කාදමන ශරීරය. ඇයි මේක මේ හරු තියාගන්න බෑ හැම වෙලේම? ඒකද මේ වචනේ මේ ශරීරයට හොඳටම ගැලපෙනවා. එතකොට දන්න කාලේ ඉඳලා මව් කුසේ ඉඳන් නලිය ඉඳ වෙලා තියෙන එක. මම මේ ටික මේ කියන්නේ අරමුණක් ඇතුව. තව චුට්ටකින් මේ කියන ටිකේ අරමුණ මේ පින්නන්ත අයට පැහැදිලි වෙනවා ඇති. හරිද? එතකොට මේ කයෙන් තියෙන පුදුම වදයක්. පුදුම වදයක් තියෙන්නේ. දන්න දවසේ ඉඳන් මේක අපිට හරවන්න කියනවා. දකුණු කකුල උඩින් වම් කකුල තියන්න කියනවා. ඊට පස්සේ ටිකකින් ආය අනිත් පැත්තට තියන්න කියනවා. දැන් නැගිටින්න කියනවා. නැන් ඉඳ ගන්න කියනවා. දැන් වතුර බොන්න කියනවා. දැන් කණ්ඩ කියනවා. දැන් නාන්න කියනවා. ඉන්න දෙන්නෙම නැහැ. ඒවා කරේ නැත්තම් දැඩි දඬුවම්. හරි. ඒ කියන්නේ අපි ඇවිල්ලා මෙහෙකාරයෙකුට අහුවෙච්ච කාට හරි අහුවෙච්ච මෙහෙකාරයෙක් වගේ ජීවත් වෙන්නේ. මේ ශරීරයත් එක්ක ලොකු සටනක ඉන්නේ. ඒ කියනවා කරන්න වෙනවා. කරේ නැත්තම් එතනම දඬුවම්. ශරීර කෘත්‍යයන් කරන්න කිව්වොත් ඒ වෙලාවෙම කරන්න ඕන. ආයෙ ඉතින් ඔයනේ විදායක බලතල තියෙන කෙනෙක් ඇවිල්ලා කිව්වොත් ඔහොම ඉන්නවා කියලා එයාට අපි කිව්වොත් මෙන්න මෙහෙම එකක් මේ ශරීරය කියනවා කියලා යන්න කියනවා එයා. අම්මෝ ඉඳිපා යන්න. නේද? කිසිම බලතලයකට යට කරන්න බැරි විදිහ ලොකු බලයකින් අපිව හිර වෙලා මේ ශරීරයත් එක්ක. මේ ශරීරයෙන් නිදහස් වීමක් නැද්ද? මේ ජීවිතේ එක මොහොතකට මේ වද කරදරයෙන් නිදහස් වෙලා ජීවත් වෙන්න එක මොහොතකට අවස්ථාවක් ලැබිලා තියෙනවද? එහෙම එකක් පුළුවන්ද? මම ඒක අහන්නම්. මේ ජීවිතේ මරණයට පෙර මේ ශරීරයෙන් සම්පූර්ණයෙන් නිදහස් වෙලා නිදහසේ සුවසේ ඉඳීම කියලා එකක් එහෙම සිද්ධියක් තියනවද? තියනවද? එහෙම සිද්ධියක් හදන්න පුළුවන්ද? මොකක්ද තියනවනම්? මරණය නෑ. මරණයට පෙර සමාධිය අන්න හරි. කුමන සමාධියද? ප්‍රථම ධානය. ප්‍රථම ධානයේ මොනවද තියෙන්නේ? විවිච්ඡ කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීති සුඛං ඔතන සැපේ කියලා කියන්නේ කාය සංකාර සංසිඳීම නිසා කයෙන් සම්පූර්ණයෙන් වෙන් වෙලා කයෙහි දැනීම් වලින් සම්පූර්ණයෙන් වෙන් වෙලා විඳින්නා වූ සැපය නිසා කායිකව ඇති වෙන විවේකයත් කාමච්ඡන්ද ආදී නොයෙකුත් ආකාරයේ සිතුවිලි වලින් ඔය අර කිව්ව දෝමනස්ස වලින් අකුසල් වලින් සම්පූර්ණයෙන් අයින් වෙලා අයින් වීම නිසා ඇතිවන ප්‍රීතියත් දෙක විඳිමින් විවේකජං මේ තියෙන අවිවේකී ස්වභාවය මේ කය දීලා තියෙන අවිවේක
ඒක කොච්චර කණ්ඩ දුන්නත් බොණ්ඩ දුන්නත් නාන්න දුන්නත් මේ කය මේක ඇවිල්ලා රස්සා කරලා ගිහිල්ලා හාන්සි පුටුවක ඉඳගත්තට මේ විවේකේ ලැබෙන්නේ නැහැ. එයා අනිත් පැත්ත හරවනවා. දෙපැත්තට තුන් පැත්තට හරවනවා. ඉතින් එහෙනම් අන්න ඒ විවේකය කියන එක ලැබෙන්නේ ප්‍රීතිය සහ සැපය. ඒතර කය නිසා තියෙන කරදරේන විවේකයක්. ඒ මදිවට හිත තියෙන කරදරේ මොකද්ද? ඒ කරදරේ දැනගත්තොත් ඊටත් වැඩිය ගැටලුවක්. හැම වෙලේම හොයනවා. හැම වෙලේම හොයනවා මොනවා හරි. බලන්න කැමති දේවල් හොයනවද නැද්ද? හැම වෙලේම කැමති තැනට රින්ගන්න නේද පුදුම වදයක් දෙන්නේ. අන්න එක කියන්නේ බාහිරට විහිදිච්ච කියලා. හරිද? එතකොට එහෙම නැත්නම් ඇතුළට ඇකිලිච්ච කැමැත්තක්. කොහොම හරි කරලා හැම වෙලේම ඉල්ලන දේ හොයනවා. ඉවරක් නෑ වද දෙනවා. දුන්න නැත්නම් රිදවනවා. ආයේක සෙල්ලම් වැඩන්නේ පුංචිම ළමයාත් කිසිම දෙයක් දන්නේ නැතුව මේ ලක්ෂණ වලින් සම්පූර්ණයෙන්ම මේ ලක්ෂණ පහළ වෙලා තියෙන පුංචිම ළමයෙකුට මම නිකන් කියන්නම්. පොඩි එක්කෙනෙකුට චොක්ලට් එකක් පෙන්නලා ආපහු ගත්තොත් එයා කෑ ගහලා ඉල්ලනවා. දුන්නේ නැත්තම් අඬනවද ඇඬෙනවද එයාට? ඒකනේ නම් ඇඬෙනවනේ. ඒ කියන්නේ ලොකු දුකක් ඇතුලේ හිර වෙනවා එයාට. එයාගේ හිත චොක්ලට් නැතුව ඉන්න බෑ කියලා එයාට පුදුම විදිහේ වදයක් දෙනවා. වදයක් දෙනවා කියන්නේ කොහේ හරි තැනක් රිදවනවා එයාගේ. රිදෙන්නේ නැත්තම් අඬන්න බෑනේ. නේද? ඇත්තටම කඳුළු පෙර පෙර අඬනවා. ඒකල කෑ ගහනවා මට චොක්ලට් නැතුව ඉන්න බෑ. මට චොක්ලට් නැතුව ඉන්න බෑ කියලා කෑ ගහනවා. මලමිනී ළඟට වෙලත් මිනිස්සු කෑ ගහනවා මට මේ තැනත්තා නැතුව ඉන්න බෑ අරයි යන්න එපෝ කියලා කෑ ගහනවා මලමිනිය. නේද? කට්ටියම කෑ ගහනවා Tamanට දුක් වෙන ඒවා වෙනස් කරගන්න බැරි වෙනකොට කෑ ගහනවා ඉන්න බෑ කියලා. එහෙනම් ඒ ඉන්න බෑ කියලා කෑ ගහන තැන් වලදී අපිට ඒවා ලබා ගැනීම සඳහා මේ හිත හරියට අපිට වද දෙනවා. මේ ලබා දෙන දේ ටික වෙලාවකින් ඒ හිතම ඇති කියනවා. එපා කියනවා. දැන් ඕනේ නැහැ කියනවා. මොනවද දෙයක් කණ්ඩ ගත්තාම බලන්නකෝ. කැමති જાතියක් කණ්ඩ ගත්තාම පළවෙනි වතාවට අල්ලගෙන උතර තදින් අල්ලගෙන කාලා ටිකකින් පිඟානේ මිතුරු කරනවා. ආය දුන්නොත් කරදර කරනවා එපා කියලා. ආය ටිකකින් ආය ඕන කියනවා. ඔය පුංචි ළමයි සමහර සෙල්ලම් බඩු වලට එහෙම කරනවා නේද දැකලා තියෙනවද? සමහර සෙල්ලම් බඩුවක් අතට ඕන කියලා කෑ ගහලා ටිකකින් එයා විසි කරලා දානවා. ආය ටිකකින් ආය ඉල්ලනවා. ඒ කොයි වගේ හිතක්ද? පුංචි ළමයිගේ හිතක්. ඒ ලක්ෂණය තියනවද නැද්ද තාමත්? සමහර දේවල් ඕනේ කියලා ඉල්ලනවා ටිකකින් ආය එපා කියනවා ටිකකින් ආය ඉල්ලනවා. ඒකින්ද අපිට හරි මහන්සි. හිත ඉල්ලන දේ දීලා හරි මහන්සි. අරණ්‍ය සේනාසනයට ගියානේ නේද? දානයක් දෙන්න එහෙම ගිහිලා තියෙනවනේ නේද? ඒ ගිය වෙලාවට වටපිට වැඩිය බලන්නෙත් නැතුව කිසි දෙයක උවමනාවකුත් නැතුව නිදහසේ වඩින ස්වාමින් වහන්සේලා දැක්කහම ඒ හිත් මොකුත් ඉල්ලන්නේ නැහැ කියලා අදහසක් ආවේ නැද්ද? අපිට ඇයි උන්වහන්සේලා දැක්කහම මේ තරම් හිතේ සතුටක් ආවේ? මම අර කලින්ම කිව්වා මමත් නිවන් දකින්න ඕන කියලා හිතුණා කියලා. එහෙම හිතුනේ ඇයි? එහෙම සතුටක් ආවේ ඇයි? කොච්චර නිදහසේ වාසය කරනවද කියලා හිතිච්ච අවස්ථා නැද්ද? නේද? එහෙම අදහසක් ආවේ ඇයි? අපිට දැනෙනවා ඒ ඉරියව් දැක්කහම, ඒ කතාව දැක්කහම, නේද? ඒ හැසිරීම දැක්කහම කිසි දෙයක උවමනාවක් නැහැ නිදහස් වෙලා වගේ කියලා. නේද? අන්න එහෙම හිත මේ ලෝකේ තියෙන කිසි දෙයක් ඉල්ලන්නේ නැතුව වාසය කරන තත්යකට తాවකාලිකව චුට්ටක් පත් කරලා ඒ වගේ අත්දැකීමක් ලබා ගත්තොත් එහෙම එකක් පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඇවිද තියෙන ශරීරයකට විවේකයක් දෙන්න නම් එක ඉරියව්වක නවතින්න ඕනේ. ඉඳ ගන්නවා කියන්නේ එක ඉරියව්වක් නේද? එක වැඩ කර ඉන්න ශරීරයක් වෙහෙස මහන්සි වෙනකොට එක ඉරියව්වක නවත්තලා විවේකයක් දෙනවා. හැම තැනම එක සිතුවිලි ගන්න මේ හිත එක අරමුණක නැවැත්තුවොත් අපිට ලොකු විවේකයක් ලැබෙනවා. හැබැයි ඒක කරදරකාරී ඉරියව්වක්. දැන් ශරීරය වෙහෙස වෙලා තියෙන ශරීරයේ රිදෙන ඉරියව්වක නැවැත්තුවොත් තනි කකුලෙන් ඉන්නවා වගේ එකක් කරොත් ඒකත් එක ඉරියව්වක් නේ. එහෙම වුණොත් කරදරයිනේ. එහෙනම් සුවදායක ඉරියව්වක වෙන්න ඕනේ.
හිතත් නොයෙකුත් අරමුණු ගන්න හිත සුවදායක අරමුණක නවත්තන්න ඕනේ. එහෙනම් ඒක කුසලයක් වෙන්න ඕනේ. එහෙනම් කුසල අරමුණක හිත නැවත්තවුවොත් අන්න එතෙන්ට කියනවා විවිච්ඡ කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි කියලා. අර බලන්න කාමයෙන් වෙන් වෙච්ච අකුසල් ධර්මයෙන් වෙන් වෙච්ච තැන එහෙනම් ඔතනදී සිත වෙනත් අරමුණු වල විසිරෙන්නේ නැති නිසා කිසිම දෙයක් ඉල්ලන්නේ නැති හින්දා පුදුමාකාර විවේකයක්. කිසිම දෙයක් ඉල්ලන්නේ නැති තත්ත්වයක්. නිවන් දැක්කා වගේ. හැබැයි ආයෙ පරණ තත්ත්වයටපත් වෙනවා. මේ අත්දැකීම චුට්ටක් ලබා ගන්න බැරි වුණොත් මේ ජීවිතයේ නේද අපි එක එක අත්දැකීම් ලබා ගන්න උපාධි ගන්නවා, එක එක ජයග්‍රහණ ලබා ගන්නවා, නොයේකුත් දේවල් කර ගන්නවා. මං අහන මේ අයගෙන් ඒ වගේ ලෞකික ජීවිතයේ එක එක දේවල් කරගෙන ගිහිල්ලා පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහිල්ලා හිටපු අවස්ථා නේද? එහෙම අවස්ථා තියෙනවා නිකන් මොකක්ද ඒ කියන්නේ නිකන් මේ අකුණු ගහනවා වගේ ප්‍රීතියක් ඇති වෙලා උඩින් යනවා වගේ දැනෙනවා. මුළු ශරීරය පුරාවටම විහිදලා ගියා වගේ ප්‍රීතියක් දැනෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් ඒකනේ ජීවිතේ අරමුණ නේද? ඒ වගේ නිකන් සන්තෝෂයෙන් ඉන්නනේ. ඒ වගේ හිටපු අවස්ථා කීයක් විතර තියෙනවද දන්නේ නැහැ ජීවිතේ. සමහරට විභාගයක් පාස් කරපු දවසක් වෙන්න පුළුවන්. සමහරට විවාහ වෙච්ච දවසක් වෙන්න පුළුවන්. දරුවෙක් ලැබිච්ච අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථා කීයක් විතර තියෙන සාමාන්‍යයෙන් ගත්තොත්? 100ක්. අන්න 100ක් කිව්වම අවඥාවෙන් hina වුණා. 10ක්. උපරිම වුණොත් 10ක් විතර. නේද? දැන් වයස මාස කීයද? අපි හැමදාම අහනවනේ ඔය. නේද? මාස 600ක් 720ක් ඒ වගේ හුඟක් අයට මාස 500 බැනලා ඉන්නේ. නේද? එහෙනම් අපේ පින්වත්නි මාස 500 පැනලා පස්වනක් ප්‍රීතියෙන් හිත පුරවාගෙන හිටපු අවස්ථා 10ක් විතර තියෙනවා. එතනින්ම තේරෙනව නේද මේකේ තියෙන මේ පංච උපාදානස්කන්ධයත් එක්ක නටන නැටිල්ලේ තියෙන අනර්ථකාරී බව තව ඕනනම් දෙකක් තුනක් එයි ඉස්සරහට. ඕකද අර්ථය ජීවිතේ. පස්වනක් ප්‍රීතිය වැනිම වූ ප්‍රීතියකින් එක දිගට හිත පුරවාගෙන පැලෙයි වගේ සතුටක් මොකක්ද දන්නේ. සාමාන්‍ය ජීවිතේ ඉන්නකොටත් එහෙම තියෙනවා. පුදුම සන්තෝෂයකින් හිත පුරවාගෙන හැම වෙලේම ප්‍රබෝධමත්ව ජීවත් වෙන්න කැමති නැද්ද? ඒ වගේ අත්දැකීමක් ලබා ගන්න කැමති නැද්ද? ඒ සුවය විඳින්න පොඩ්ඩකට මේ නිවන් දැකීමක් ගැන නෙවෙයි කියන්නේ මේ ප්‍රථම ධ්‍යානය ගැන කියන්නේ. හරිද? ප්‍රථම ධ්‍යානය කියලා කියන්නේ අපේ පින්වත්නි අපි මේ ජීවිතේ ධර්මය තුළ ලබා ගන්න උත්තරී මනුෂ්‍ය ධර්මවල ඒ කියන්නේ උසස් මානසික තත්වයන් වල තියෙන පල්ලෙහාම එක. පළවෙනි එක. මේ පළවෙනි එක ගැන මේ කතා කරන්නේ. ඒ පළවෙනි එක කොච්චර සුවයක්ද? බුදු පියාණන් වහන්සේ දේශනා කරන දිව්‍ය ලෝක සැපයට වඩා ලොකු සැපයක් එතන තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතෙන්ට එනකම් මේ தත්වෙටපත් වෙලා කෙනෙක් ඒ தත්වයට අත්විඳිනකම් සත්වයා දුක් විඳිනවා කියලා. එතකම් අපි දුක් විඳලා තියෙන්නේ කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ඒ විතරක් නෙවෙයි දේශනාවේ සඳහන් කරනවා ditta ධම්ම සුඛ විහරණය කියලා ඔකට. මේ ජීවිතේ ඉන්න සැප විහරණයක් තියෙනවා නම් ඒක තමයි ප්‍රථම ධානය කියලා දේශනා කරනවා. ඒ මොහොතටපත් වුණාට පස්සේ ඔය බාහිර ප්‍රශ්න කිසිවක් මතකයට එන්නේ නෑ. ඒවයින් සම්පූර්ණයෙන් අයින් වෙලා කය දැනෙන්නේ නෑ. කය හින්දා කරදර නෑ. කය හින්දා පුදුමාකාර සැපයක් එතන විඳිනවා. ලොකු ප්‍රීතියක් විඳිනවා. එකම අරමුණක රැඳිලා සුවසේ ඉන්නවා. මොකද කියන්නේ මේ ජීවිතේ මේ වගේ තත්වයකට පත් වෙන්න ඕනද නැද්ද? මම නිකන් මේ කතාවක් අහන්න මේ ටික කිව්වේ. කැමැත්තක් ඇති වුණාද දන්නේ එතෙන්ට යන්න ඕන කියලා. ප්‍රථම ධ්‍යාන මට්ටමකට පත් වෙන්න ඕනේ කියලා කැමැත්තක් ඇති වුණාද දන්නේ නැහැ. දැන් මේ වෙලාවේ. ඇති වුණාද? ඇති වුණාද? ඔව්. ඒක ටිකක් පොඩි කැමැත්තක්ද නැත්නම් ටිකක් ලොකු කැමැත්තක්ද?
ලොකු කැමැත්තක් ඇති වුණා. යතා පූරේ තථා පච්චා යතා පච්චා තථා පූරේ. යතා දිවා තථා රත්තිං යතා රත්තිං තථා දිවා. ඔන්න ඇති වුණානේ කැමැත්ත. මම එකකේ ප්‍රායෝගිකව කළ යුතු දෙයක් අද දවසේ කතා කරන්න කියලා. දැන් කැමැත්ත ඇති වුණානේ. එහෙනම් මොකද කරන්න ඕන? ඔය කැමැත්ත රැක ගන්න ඕනේ. මහා බෝධිසත්වයන් වහන්සේ අනුව අපි අපේ ජීවිතය හදනවා නම්, බුදු පියාණන් වහන්සේගේ අවවාදයට අනුව හදනවා නම්, වැරදිච්ච තැන හරියටම නිවැරදි කරන්න ඕනේ. මේ වෙලාවේ කැමැත්ත ඇති වුණා නම් ඒ කැමැත්ත රැක ගන්න ඕනේ. හරිද? ඇති වුණේ නැත්තම් දැන් ක්‍රමයක් හදා ගන්න ඕනේ. ඇති වුණේ නැත්තම් ඇති කර ගන්න. යම් විදියකින් නිවසේ ඉන්න නැත්තන්ට හෝ මේ මධ්‍යස්ථානයේ මේ වෙලාවේ මේ ධර්මයේ ශ්‍රවණය කර නැත්තන්ට නේද? බිත්තියක් හින්දා හරි වෙන මොකක් හරි එකක් හින්දා හරි දානයක් හින්දා හරි නිින්ද ගියා නම් ඒ දැන් ඔය ඇති වෙලා තියෙන කැමැති කැලල ඇති වුණෙත් නැහැ. නේද? ඒක ඇති වුණෙත් නැහැ. ඒක එතකොට ලොකු අවාසනාවක්. මේ වෙලාවේ අපි අත්විඳින දෙයක් මම මේ කියන්නේ. මේ වෙලාවේ අපිට අඩුම තරමින් ප්‍රථම ධ්‍යාන සුවයවත් විඳින්න ඕනෑය කියලා කැමැත්ත එකතු වෙන. මෙතනට මම තව එකක් එකතු කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශාස්ත්‍රඥයන් වහන්සේ විවේකීව සිටිද්දී ශ්‍රාවකයා විවේකීව නොසිටින්නේ නම් අන්න ඒ ශ්‍රාවකයා ධර්මය දායාද කරගෙන නැහැ කියලා. විවේකය කියලා කියන්නේ මොකක්ද කියලා එතකොට දැන් තේරුම් ගන්න ඕන. විවේකය කියන්නේ මොකක්ද එතකොට? කායික සහ මානසික විවේකය. කායික විවේකය කියන්නේ හාන්සිපුටු විවේකයද? නෑ, කායික විවේකය කියලා කියන්නේ හාන්සිපුටු විවේකය නෙවෙයි. හාන්සිපුටු විවේකය කියලා කියන්නේ නේද කය කම්මැලිකමෙන් තියෙන එක. මේ ළඟදී එක මහත්මයෙක් මාත් එක්ක තර්කයක් කරන්න ආවා. මම නිකන් ඉන්නවා කියලා. හරිද? මම නිකන් ඉන්නවා මම නිකන් ඉන්න වෙලාව හදාගෙන ඉන්නේ කියලා. එතකොට අපි බලන්න ඕනේ මේ නිකන් ඉන්නේ මොකටද කියලා. නේද? නිකන් ඉන්නවා නෙවෙයි වෙන්න ඕනේ මොකද්ද? විවේකයෙන් වාසය කරනවා. විවේකයෙන් වාසය කරනවා කියලා කියන්නේ මොකද්ද? විවේකය කියලා කියන්නේ පැහැදිලිවම මම දැක්කා පාරේ එනකොට ඊයේ හැන්දෑවේ තනකොළ කකා හිටපු එළ දෙනක් බිම වාඩි වෙලා නිකන් ඉන්නවා. එයා විවේකයෙන් ඉන්නවනේ. නේද? එයා තනකොළත් කාලා පැටියගේ වැඩත් ඉවර කරලා නේද ටිකකින් විවේකීව ඉඳගෙන ඉතින් නිදහසේ ආය හපහප ඉන්නවා. අපේ ඇත්තොත් ඒ විදිහට විවේකයෙන් ඉන්නවා. මම දැකලා තියෙනවා සාලේ ගෙවල් වලට වෙලා නේද වැඩ ඉවර කරලා පුටු දෙක තුනක් තියාගෙන හපහප ඉන්නවා. බුලත් පිටකුත් හපලා වුණා කයියක් ගහගෙන ඉන්නවා. ඒකට හුඟක් කට්ටිය කියන විවේකය කියලා. හැබැයි ධර්ම විනයෙහි විවේකය කියන්නේ ඒක නෙවෙයි. ධර්ම විනයෙහි විවේකය කියලා කියන්නේ ඔන්නේ කිව්ව විවිච්ඡ කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං ප්‍රථම ධානං උපසම්පජ්ජ විහෙරති කියන තැන. හරිද? මේ ලැබිච්ච ජීවිතේ ඔන්න ඔය විවේකේ ලබා ගන්න බැරි වුණොත්, මේ අත්දැකීම ලබා ගන්න බැරි වුණොත් අපි ලොකු අපරාධයක් කරගත්තා වෙනවා. මේ අත්දැකීම ලබා ගත්තොත් ලැබෙන තවත් වාසි වගේක් තියෙනවා. මොනවාද? දන්නවද? අපිට යම් සංඥාව කියන එක, සංඥාව කියන්නේ හඳුනා ගැනීම කියන එක. අපේ හිතේ ගතියක් තියෙනවා අපේ පින්නත්නි, ස්වභාවයක් තියෙනවා. තේරුම් ගන්න මේ අපේ හිතවල හැටි එයා හැම වෙලේම අර දුක සැප බවට පත් කරන්න දෝමනස්සය සෝමනස්සය බවට පත් කරන්න හරියට මහන්සි වෙනවා. එයාගේ වැඩේ ඒක කරගන්න එක. අපි දන්නේ ඒක. අපිට ගගහ කරන්න ඔය වැඩේ. කෙවිතෙන් තලතල ඔය වැඩේ කරන්නේ. දන්නවා සතුට තියෙන තැනට ගියේ නැත්නම් රිදවනවා කියලා හිත රිදවනවා ආයෙ ඉන්නම දෙන්නේ නැහැ. ඉතින් අපි යන්න ඕනේ තෙන්ට. හරිද? කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ කැමති කෙනා දැක්කහම නම් මට తాවකාලිකව සතුටක් ඇති වෙන්නේ. මං එතන නොගිහින් ඉන්න බෑ මට. අන්න ඒ වගේ තත්ත්වයක් මේ හිතේ තියෙනවා. ඒ හිත යම් කිසි අත්දැකීමක් ලැබුවා නම් සතුටක් ලැබලා කොහෙද හරි තැනකදී සින්දුවක් අහලා සතුටක් ලැබුවා නම් ආයේ සින්දුව දාගෙන අහනවා. හරිද? රූපයක් දැකලා සතුටක් ලැබුණා නම් ආයේ ඒ රූපය දැකලා සතුට වෙනවා. මෙයා දන්නේ වින්දේව විතරයි. හරි? තව එයා අනුමාන වශයෙන් දන්නා වින්ද නැතිව වගේ. හරිද?
හැබැයි එයා ප්‍රශ්නයක් ආපු වෙලාවක එයාට ගැටලුවක් ආපු වෙලාවක එයා විඳපු දෙයකට තමයි රින්ගන්නේ. එයා තල්ලු කර රිංගලා යනවා ඒ හිටපු තැනටම යන්නේ. සමහර අය ඈත යන්න ඕනේ ඉතින්. සමහර අය සතියකට සැරයක් ගොඩක් දුර යන්න ඕන. වාහනයකුත් අර යන්න ඕන. තෙලුත් නැතිව තිබ්බත් යන්න ඕන. ගිහින් බෑ. ඒ යාව සතුටු කරන්න වෙන මොකටවත් නෙවෙයි යන්නේ. හරිද? එයාගේ හැටි. එතකොට ඒ කෙනා සතුටු වෙච්ච අපි හිතමු ලංකාවේ තියෙනවා කියලා පළතුරු වර්ග 100ක්. මේ 100න් සමහර අය කාලා තියෙන්නේ 60යි. 61 වෙනි පළතුර කෑවට පස්සේ තමයි ඒ පළතුර ආයෙ කන්න ඕනේ කියලා එයාට හිතෙන්නේ. එහෙමද නැද්ද? නේද? කෑවේ නැත්තම් කවදාකවත් කන්න ඕනේ කියලා හිතෙන්නේ නැහනේ. තේරෙනවද? නේ? අන්න ඒ වගේ ඔය ප්‍රථම ධානයේ ලබන්නා වූ සතුට සියලු කාම ලෝකයේ ලබන සතුටු දේවල්. ලෝකයේ මිනිසු රාග ආදී කෙලෙස් ධර්ම වලින් නොයේකුත් දේවල් වලින් ආහාර වලින් උත්සව වලින් එක එක දේවල් වලින් ඇහැ කන නාසය දිව ශරීරය පිනෝලා සතුටු වෙනවා. හරිද? තරඟ ජයග්‍රහණය කළා සතුටු වෙනවා. රටේ නායකයා බවට පත් වෙලා සතුටු වෙනවා. ඒව ඔක්කොගෙම වෙන්නේ මොකක්ද අන්තිමට? මානසිකව සතුටක්. ඒ හැම සතුටකටම වඩා එහා ගිය අතිවිශාල වූ සතුටක් ප්‍රීතියක් තමයි මේ ප්‍රථම ධානයේ තියෙන්නේ. දැන් දන්නවද වෙන දේ ඔය தත්තෙට එක සැරයක් පත් වුණොත් වෙන දේ මොකද්ද කියලා දැන් තේරෙනවද? අපේ හිතට ඔය සතුට ආහාරයක් විදිහට එක සැරයක් දුන්නොත් මහන්සි වෙලා එක සතියක් මහන්සි වෙලා දෙකක් මහන්සි වෙලා කොහොම හරි කරලා අකණ්ඩව මහන්සි වෙන්න ඕන. හැබැයි ඔකට එහෙම මහන්සි වෙලා මේ සතුට ලබා දුන්නොත් එක සැරයක් හරි මගේ හිත එතනින් පස්සේ මොනවා කරයිද? පොඩ්ඩක් නැත්තම් මොනවා කරයිද? එහෙට දානවා තල්ලුව. මගේ හිත ඒ පැත්තට තල්ලුව දානවා. හැම වෙලේම චිත්ත ඒකාග්‍රතාවයේ පැත්තට යන්න අවශ්‍ය කරන දේවල් සකස් කරනවා යා. හරිද? ඒ කියන්නේ මේක පරිවර්තනය කරන්න පුළුවන් කියන එක අපේ හිත. එහෙම වුණොත් එයා ඇත්තටම ප්‍රථම ධානයට ආසන්න තත්වයකට හරියන්න ඊට ළඟකට යන්න මේ මෙච්චර එහා ගැන අපි කතා කරන්න ඕනේ නැහැ. නමුත් මේක පොඩි දෙයක්. කාට හරි හිතනවා නම් ප්‍රථම ධානය කියන්නේ මේ ධානය කියන්නේ උඩින් යන එකක්මද? මේ ධානය කියන්නේ මොකක්ද? චිත්ත ඒකාග්‍රතාවයක් එතන තියෙන. අපි මේ අර බලන්න නැත්නම් චෛතසික වල උඩින් යන චෛතසික තියෙනවද කියලා? මොනවද තියෙන්නේ? විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව. එහෙනම් කුසල ආරම්මණයක ඒකාග්‍රතාවයක්. සිත එකඟ කරගෙන වෙන මොකක්වත් නෙවෙයි. එහෙනම් මේක කරගන්නේ මෙනෙහි කිරීම කරලා කරගන්නේ. අපි දන්නවා අතීතයේ හිතපු ඒවා අතීතයේ ඇතිවෙච්ච සිතුවිලි හේතු වෙලා එකතු වෙලා වර්තමාන සිතුවිල්ල හැදෙන්න හේතු වෙනවා ඒක. එහෙනම් අතීතයේ ගොඩාක් වැපරුවොත් එක කුසලයක්ම ඇති වෙන ආකාරයට මෙන්න මේක ඇති කරගන්න පුළුවන්. දැන් එතකොට ඔන්න ඒ විශාල සතුට ඒ ප්‍රීතිය අත්විඳොත් අකුසල් වලිනුත් අයින් වෙන්න පුළුවන් කියලා කිව්වා. දැන් තවත් කැමැත්ත වැඩි වුණාද නැද්ද? නේද? ලෝකේ බිහි වෙච්ච නුවණ තියෙන මිනිස්සු මේ ලෝකයේ රසය විඳිනවා. හරිද? ලෝක රසය කියලා එකක් තියෙනවා. ලෝක රසය දැනෙන්නේ එක එක අයට එක එක විදිහට. ඌරටත් දැනෙන ලෝක රසයක් තියෙනවා. නේද? ඌරත් ලෝකේ රසයක් හොයාගෙන යනවා. හරකත් රසයක් හොයාගෙන යනවා. ගොමකුරුමිනියත් රසයක් හොයාගෙන යනවා. ලෝකේ රසයක් හොයාගෙන යනවා. සෑම කෙනෙක්ම රසයක් හොයාගෙන යනවා. ගෙදර ඉන්න අපි 6 දෙනා හරි 7 දෙනා හරි විවිධ රසයන් හොයනවද නැද්ද? සමහර අය දුරකථනයෙන් රස හොයනකොට තාත්තා ගොවිතැනෙන් රස හොයනවා. නේද? අම්මා කෑම ಜಾති හදලා නේද? දරුවෝ හදලා රස හොයනවා ලෝකේ රසය. තව කෙනෙක් සුරාවෙන් රස හොයනවා. එක එක්කෙනා එක රසයන් හොයන්න පුරුදු වෙලා. නුවණ තියෙන මිනිස්සු උසස් රසයන් විඳිනවා මේ ලෝකේ. මේ ලෝකේ ඉපදිලා එකම විදිහට ඉපදිච්ච මිනිස්සු රහසේ මොකද රහසේ විඳින්නේ තණ්හාවෙන්ද? නෑ. ඒවා අන් අයට ගෝචර නෑ. කියලා දෙන්න බෑ. ඒකින්ද නිදහසේ රහසේ ලෝකයේ ඉහළ රසයන් විඳිනවා. ප්‍රථම ධානය කියන්නේ ඉහළ රසයන් අතර තියෙන පහළම රසය. ඉහළ රසයන් අතර තියෙන පහළම රසයට කියනවා ප්‍රථම ධානය කියලා.
ඒකින්ද ඉපදිච්ච ලෝකයේ විඳිය හැකි රසයන් වල සුවදායක රසයක් විඳින්නට අපි හැම වෙලාවකම උත්සාහ කරන්න ඕනේ. නැත්තම් එකම රූපය, එකම ශබ්දය, එකම ගන්ධය, එකම රසය, එකම පහස ඔය ඇහැ කන නාසය දිව ශරීරයට ලබා දෙමින් මැරෙනකන් ඉදීවි. දැන් මොකද කියන්නේ? තවත් කැමැත්ත වැඩි වුණාද නැද්ද? දැන් ඇති. මේකේ තේරුම මොකක්ද? මට මේ කියා ගන්න ඕනුනේ අවශ්‍ය නම් ධර්මය පැත්තට නැඹුරු වෙන්න ඕන කරන කැමැත්ත වැඩි කරන්න පුළුවන්ද බැයිද එහෙනම්? ඔය හිතේ පුළුවන්. ඒක මහා ලාභයක්. එහෙම කරන්න බැරි අය ඉන්නවා කියලා දන්නවද මේ ලෝකේ? මං කිව්වා කලින්ම පද පරමයෝ ඉන්නවා කියලා. ඒ කට්ටියට එහෙම ධර්ම රසයට කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. අපි මේ විදිහට දැන් පැය 10ක් බණ කිව්වත් මේ ඇත්තෝ එක දිගට අහන් ඉන්නවා මං දන්නවා. හරි ඇයි මේ ජීවිතයේ තියෙන ගැටලු වලට විසඳුමක්, පැහැදිලි විසඳුමක් මෙතන තියෙනවා කියලා දැනෙන හින්දා ඒක දැනෙනකොට රසයක් දැනෙනවා හිතට. මම ඔකට කියන්නේ මෙහෙමයි. කබල් වාහනයක් ඇදගෙන එනවා ගිහිල්ලා හදා ගන්නම් කියලා හිතාගෙන. හරිද? ඇදගෙන ඇවිල්ලා මේකත් එක්ක ටිකක් ඔට්ටු වෙනවා. ටිකක් කරදර වෙවි ඔට්ටු වෙනකොට එක සැරයක් මේක පණ ගැන්වෙනවා. මේකේ අඩුපාඩු වුණ තරම් ඇති. හැබැයි එක සැරයක් මේක ස්ටාර්ට් වෙනවා. එහෙම වෙලා නවතිනවා. දැන් ගෙනාපු කෙනාට අස්වැසිල්ලක් තියෙනවා. මොකද්ද? මේක පණ ගැන්වෙන ස්වභාවයේ තියෙනවා. එච්චරයි. මේකේ මේ කවුරුත් පිස්ටන් ගලවලා දාලා නැහැ. නේද? එහෙනම් මේක පණ ගැන්වෙන ස්වභාවයේ තියෙනවා කියලා සතුටක් ඇති වෙනවා. ඔය පරණ වාහනේ ගැනත් ඒක තමයි කියන්න තියෙන්නේ. ධර්මය ඇහෙනකොට පණ ගැන්වෙන ස්වභාවයේ තියෙනවා. දැන් සතුටක් ආවද? කැමැත්තක් ආවද? නේද? එහෙනම් දැන් පණ ගැන්විලාද නැද්ද? දැන් නිවන් මඟ යන්නට පණ ගැන්විලා මේ වෙලාවේ හිත. එහෙනම් පණ ගැන්වෙන જાතියේ එකක් ඕක. හැබැයි මොකද වෙන්නේ? එක පාරටම නවතිනවා. සමහර උපකරණ තියෙනවා පණ ගැන්වෙන්නේ නැති ඒවා. එහෙනම් මෙතන ඉන්න මේ ඇත්තන්ව පණ ගැන්නුණා නම් දැන් හිතන්න ඕනේ මම සසර බොහෝ පින් කරගත්ත කෙනෙක්. මං සසර පුහුණු කරපු කෙනෙක්. හැබැයි සසර පුහුණු කරා කියලා මේ ජීවිතේ ඔක්කොම නැති වෙන්න පුළුවන්. සමහර පණ ගැන්වෙවි තියෙන වාහන එකපාරටම හිටිනවා. නේද? එහෙනම් සසර පුහුණු කරා කියලා බෑ. ඒ පුහුණුව අකණ්ඩව ඉස්සරහට අරගෙන යන්න ඕනේ. ඒකින්ද මේ පණ ගැන්ුණා නම් වාහනේ එක දිගට මේක පණ ගන්නවලා තියාගන්න. දැන් අපි බලමු කොහොමද දැන් ඇති වෙච්ච කැමැත්ත රකින්නේ. කැමැත්ත ඇති කරගන්න පුළුවන් කියලා දැන් විශ්වාසයක් ඇති වුණාද නැද්ද? හරි. ඇයි දැන් වුණානේ ඒක? දැන් ඔප්පු වෙලා හමාරයි. දැන් කොහොමද මේක රකින්නේ? අපි ඇත්තට මේ කතා කරේ මොනවද? මේ කැමැත්ත ඇතිවීම සඳහා කතා කරේ මොනවද මේ? ධර්මය තමන්ගේ ජීවිතයට එකතු කර ගැනීමෙන් ලැබෙන ප්‍රාථමිකම ලාභය ගැන කතා කරේ. පළවෙනි ලාභය ගැන කතා කරේ. හරිද? ඒ ගැන කතා කරන ගමන් අපි මොනවද කරේ? මගෙත් එක්ක එකතු වෙලා. අහගෙන ඉන්න ගමන් මොකද කරේ? මෙනෙහි කරා. නේද? අර ප්‍රථම ධ්‍යාන මට්ටමකට පත් වෙච්ච හිත ගැන අපි නිකම්ම විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා නිකන් හිටියේ නැහැ. නේද? එතන තියෙන සුවදායක తত্ত্বය, ඒ ඇති වෙන විවේකයේ ඇති වෙන ආකාරය නේද? ඒව ගැන යම් තාක් දුරට කතා කරා. මේවයින් අයින් වීමෙන් ලැබෙන සුවදායක తত্ত্বය ගැන ප්‍රායෝගිකව මෙනෙහි කරා. මෙහෙම මෙනෙහි කරනකොට කැමැත්ත ඇති වුණා. අන්න ඒ ඇතිවෙච්ච කැමැත්ත රැක ගන්න නම් මොකද කරන්න ඕනේ? සැරෙන් සැරේ ඔය දැන් මෙනෙහි කරපු ටික මෙනෙහි කරන්න ඕනේ. තාම සරල කතාවක් නේද? නමුත් ඇත්තක්. යමක් ඇති වුණේ යම් හේතුවක් ඇතුව නම් ඒ හේතුව තියෙන තාක් කල් ඒක නැවත නැවත ඇති වෙනවා. දැන් කැමැත්ත ඇති වුණේ යම් කිසි හේතුවක් ඇතුවයි. එහෙනම් ඒ කැමැත්ත රැක ගන්න නම් ඒ හේතුව නැවත නැවත තියෙන්න ඕනේ. මෙනෙහි කිරීම නිසා වෙන්නම් කැමැත්ත ඇති වුණේ දැන්. ඒ මෙනෙහි කිරීම නැති වෙච්ච ගමන් කැමැත්ත නැති වෙනවා. එහෙනම් මොකද කරන්න ඕන? කැමැත්ත තියාගන්න මොකද කරන්න ඕන? ඒ අරමුණට යෑමෙන් ඇති වෙන ලාභයන් ඔය ටික විතරක් නෙවෙයි. මොනවාද?
ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. මෙතේ නිරෝධ සංඥාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒ සංඥා ඇති වෙන්න ඕනේ. දරුවෙක් හොඳටම නරක වෙලා හිතුවක්කාර වැඩ කරමින් ඉන්නවා. දරුවා හිතුවක්කාර වෙලා ඉන්නකොට අම්මට හරි තාත්තට හරි ඇති වෙන අදහස මොකද්ද? මෙයා හොඳින් ඉන්න ඕනේ, ඒ සඳහා මොකක් හරි කරන්න ඕනේ කියලා. හොඳින් ඉන්න ඕනේ කියන්නේ මොකද්ද? සාන්තව හිතුවක්කාර නැතුව ගෙදර ඉන්න ඕනේ. ඒ කියන්නේ අන්න හිතුවක්කාරකම වෙනුවට කීකරුකම ගැන සංඥාව අපිට එනවද නැද්ද? මුදල් අපහසුතාවයන් ඇවිල්ලා අධික අසීරු තත්ත්වයක් ඇවිල්ලා ඉන්නවා. කරදරකාරී තත්ත්වයක්. මොකක්ද දෙන්නේ අදහස? ණයක් ගන්න ඕනේ, නැත්තම් මට එන්න තිබ්බ මුදලක් ගන්න ඕනේ, ඉඩමක් විකුණන්න ඕනේ, මොකක් හරි එකක් කරන්න ඕනේ කියලා ඉන්න අදහස මොකක්ද එන්නේ? මුදල් අපහසුතාවය නැති කිරීම පිළිබඳ අදහස. නේද? ඒක දන්න හින්දානේ. අසනීපයක් වෙලා ඇඳකට වෙලා ඉන්නකොට, කරදරකාරී අසනීපයක් වෙලා ඉන්නකොට මොකක්ද දෙන අදහස? මේකෙන් අයින් වෙලා නිරෝගී සම්පත්තිය ලැබලා සුවසේ ඉන්න ඕන කියන අදහස. කෙලෙස් ධර්මයක් හිතට ඇවිල්ලා කරදරකාරී තත්ත්වයක් ඇති වෙලා තියෙනකොට මොකක්ද අදහස? දැන් තේරෙනවද? නේද? මේ කෙලෙස් ධර්මය අයින් කරලා ඇලීමක්වත් නැති තත්ත්වයට පත් කරලා සුවසේ ඉන්න ඕනේ කියන අදහස එන්නේ නැත්තම් තාම. හරිද? එන්නේ මොකද්ද? කෙලෙස් පුප්පවන අදහස්මයි එන්නේ. හරිද? කෙලෙස් වැඩි කරන අදහස්මයි එන්නේ. මොනවාද? ප්‍රිය කෙනෙක් දැක්කේ නැහැ කාලෙකින්. ඔය එකම උදාහරණයක් අපි කතා කරමු. මේ කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඒවමයි කතා කරන්නේ. මොකද ඒවමයි තියෙන්නේ. නේද? ප්‍රිය කෙනෙක් දැක්කේ නැහැ කාලෙකින්, ඒකින්ද දුකක් ඇවිල්ලා. මොකක්ද අදහස? ගිහිල්ලා දැකලා තව වැඩි කරගන්නයි අදහස. එහෙනම් නිවැරදි සංඥාව එන්න ඕනේ. මේ ඇවිල්ලා තියෙන වදකාර කරදරය ඇතුළාන්තයේ තියෙන අයින් කර ගැනීම සඳහා, ප්‍රහාණය සඳහා කටයුතු කළ යුතුයි කියන විසඳුම, කැමැත්ත එන විදිහට මානසිකත්වය හදාගන්න තමයි අර විරාග සංඥාව. රාගය එනකොට විරාගය පිළිබඳව සංඥා එන්න ඕන මට. හරිද? ද්වේෂය එනකොට වීත දේශය පිළිබඳ සංඥා එන්න ඕන මට. හරි? එහෙම නැත්තම් මේ ගමන යන්න බෑ. එහෙනම් මේක කරගන්න ඕන කොහොම හරි කරලා. මේක කරගන්න බැරි දෙයක් නෙවෙයි. මේක කරගන්න අපේ හිතට අදාළ දත්ත ටික යවෙන්න ඕනේ. ඒකට තමයි මේ ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ. එහෙනම් මේක අපිට දැන් ඉතා පැහැදිලි කරන්න පුළුවන් කියලා. හරි. දැන් එහෙනම් දැන් යම් කැමැත්තක් ඇති වුණානේ. හරි. තවත් බලමු කැමැත්තක් ඇති කරගන්න පුළුවන් තවත් පොඩි ක්‍රමයක් තියෙනවද කියලා. කැමතිද? බලමු කෙටියෙන්. හරි. මේ හරක ගැන හරියට මෙනෙහි කරලා තියෙනවද? හරක විඳින දුක ගැන මං කියලා තියෙනවා ගොඩාක්. නේද? හරකෙක් ගත්තොත් අපේ පින්වත්නි ඉපදිලා කෙටි කාලයකින් දවස් කීපයකින් බඳිනවා ගහක. දවස් කීපයක් යට ඉන්න පුළුවන් නිදහස. එතන ඉඳන් මෙයා එනම් මොකේද වැටලා තියෙන්නේ? හිරේ. එයා හිරේ වැටිච්ච කෙනෙක්. අපි දන්නව නේද සමහර ලොකු වැරදි කරපුවාම හිරේ දාන කට්ටියව කාත් එක්කවත් කතා කරන්න බැරි තැනකට දානවා. නේද? එහෙනම් එයා වැටිලා තියෙන්නේ කාත් එක්කවත් කතා කරන්න බැරි තත්වයක හිරේ වැටලා තියෙන්නේ. ඇයි? එයාට උඹෑ කියන්න විතරයි පුළුවන්. මුළු ජීවිත කාලෙම එයාගේ හිතට දැනෙන කිසිම දෙයක් කියන්න බෑ. බඩගිනි කියලාවත් කියන්න බෑ. එක වචනයක් මුළු ජීවිත කාලෙම හිර වෙලා ඉන්නේ. සමහර වැරදි කරපු කට්ටිය බරපතල වැඩ සහිතව හිර දඬුවම් වලට දානවා. නේද? එයාත් එහෙමද නැද්ද? බරපතල වැඩ සහිතව තියෙන හිර දඬුවම් නිකන් නෙවෙයි. කරත්තෙත් බඳිනවා, කුඹුරටත් දානවා, ගුටි දෙනවා. නේද? නාස්ලනු දානවා. දාලා පුදුමාකාර මං කෙටියෙන් කියන්නේ ගොඩාක් වද දෙනවා. ඒ මදිවට යාට අඩු පහසුකම් තමයි දීලා තියෙන්නේ. මොනවද අඩු පහසුකම්? කනේ ඉන්න කිනිතුල්ලාවක්වත් ගලව ගන්න බෑ. එහෙම බෑ. ශරීරය කසා ගන්න බෑ. දන්නවද? නේද? අර කොටෙන් කසන්නේ. ඒකෙන් කැසෙන්නේ නැහැ හරියට. නේද? අපිට නියපොතු නැති වුණා නම් කියලා හිතන්නකො පොඩ්ඩක්.
නේද? ඇඟිලි නැති වුණා නම් නියපොතු නැති වුණා නම් යම් විදියකින් මොනව වෙයිද? ඒ වගේ ඒ ශරීරය. ඉතින් ඒ වගේ 1000ක් දේවල් ඊට අමතරව අමු අමුයේ ඝාතනය කරලා දානවා. නඩුත් නැහැ මොකවත් නැහැ. ඉතින් මේවා සංවේදීව හිතන්න ඕන. ගෙදර දැකලා තියෙනවද? අපේ ගෙදර, තමන්ගේ ගෙදර දැකලා තියෙනවද? පෙල්ල කඩලා අමුවේ ඝාතනය කරනවා. අඬු කඩලා බෙලි කඩලා අමුවේ ඝාතනය කරනවා තමන්ගේ ගෙවල් වල දැකලා තියෙනවද? නෑ. අපේ ගෙවල් වල නම් ඕවා නෑ. බලන්න කැමති නැද්ද? ගෙදර ඕවා වෙනවා, අපේ ගෙදර ඕවා වෙනවා බලන්න කැමති නැද්ද? අම්මෝ අමනුස්සයත් එක්ක නම් අපිට බෑ එහෙමද? අමනුස්සයත් එක්ක පුළුවන්. ළඟම තියෙන භයානකම දේ අපි දකින්නේ නැහැ. අපිට වැඩ ඒකයි ඒ දකින්නේ නැත්තේ. අපිට ගේ ඇතුලේ ඉන්නකොටත් හරියට විවිධ අරමුණු තියෙනවා. ගෙදර ඉන්න කට්ටිය ගැනයි, උයන ඒවා ගැනයි, කන ඒවා ගැනයි, අල්ලපු ගෙදර ගැනයි, රූපවාහිනිය ගැනයි, දේශපාලනය ගැනයි අරමුණු තියෙන හින්දා අර සසර භයානක දේවල්, ගෙදර වෙන දේවල්වත් අපි දකින්නේ නැහැ. ගෙදර අමුවේ ඝාතනය කරලා චර ගාලා අඬු කුඩු කරලා බෙලි කඩලා චර ගාලා විනාශ කරලා දානවා දැකලා තියෙනවද? ආය අහනවම නේද? අර ගෙදර බිත්තියේ ඉන්න හුණා පළගැටියෙක් ආපුවාම මොකද කරන්නේ? නේද? මේ භයානක සිද්ධිය දකින්න අර මකුළුවට අහුවෙන සතා මං කියලා හිතන්න. මකුළුවට අහුවෙන සතා මං නම් මොකක්ද වෙන්නේ? නේද? මගේ අත් දෙකයි කකුල් දෙකයි ඔක්කොම හිර වෙනවා කොහේ හරි තැනකට. පැටලෙනවා. පැටලුණ ගමන් කවුරු හරි ඇවිල්ලා මේක ඔතනවා. හෙල්ලෙන්න බැරි වෙන්න ඔතනවා. අය මොනවත් කරගන්න බෑ. මහා භයානක සතෙක් එන්නේ. නේද? දැකලා තියෙන්නේ නේද? මකුළුවට කිට්ටු කරලා බලන්නකෝ. නේද? එයා හරි භයානක පෙනුමක් තියෙන්නේ. එතකොට ඇවිල්ලා ඔතනවා, වටේ ඔතලා මොකද කරන්නේ? කට්ටකින් ඇනලා අමුවේ ඇඟ ඇතුලේ තියෙන සාරේ උරා බොනවා. මෙහෙම උරා බොනවා කියලා හිතන්න පොඩ්ඩක්. ඔලුවට කට්ටක් ඇනලා, ලොකු කට්ටක් ඇනලා ඔලුවට මේ ලේ මෙහෙ මුඩට යනවා දැනෙනවා, රොඩ විතරක් ඉතුරු වෙන්න. හිතන්න චුට්ටක් කොච්චර භයානකද කියලා. සසර බය දැනෙන්න ඕව ඇති. හරිද? പ്രേත වස්තුව අරන් කියවන්න ඕනේ. പ്രേත වස්තුව නෑ කියලා කියන්න බෑ අපිට කොහොමත්ම. ඇයි බැරි? ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරපු දෙයක්. එතකොට අපිට දැනෙන්නේ අපි ඉන්න කොටස විතරයි. අද විද්‍යාඥයොත් කියනවා මාන 11ක් තියෙනවා කියලා. 11 මානයක් තියෙන්න පුළුවන් කියලා. අපිට තියෙන්නේ අපේ දැක්ම තියෙන්නේ ත්‍රිමාන විතරයි. චතුර්මානය, පංචමානය ඒවා නැහැ. එහෙනම් මේ මාන බුදුරජාණන් වහන්සේ දේශනා කරා තල 31ක් තියෙනවා කියලා. තල 31ක්. හරිද? එහෙනම් අපිට නොපෙනෙන ලෝක ඕන තරම් තියෙන්න පුළුවන්. ඒ ලෝකවලට අදාළව සත්තු ඉපදෙනවා. ඒ ඉපදෙන සත්තු අපිට පේන්නේත් නැහැ. භූමාට දෙවිවරු කියලා කියන්නේ එහෙම කට්ටියක්. එතකොට මේ പ്രേතයෝ, භූතයෝ, අසුරයෝ ආදී සත්තු අතර හරියට දුක් විඳින සත්තු ඉන්නවා. නුවණ දියුණු කරගත්ත අය මේ සත්තුන්ව අපි නිකන් කූඹි දකින්නවා වගේ දකින්නවා. බලන්න එහෙම දැකලා ලියපු දේවල් තියෙනවා. කියපු දේවල් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම රජගහ නුවරදී ඇටසැකිලි ප්‍රේතයා දැක්ක වෙලාවේ සද්ද නැතුව හිටියා. ඇයි බුදු පියාණන් වහන්සේ විතරක් මේ සතාව දැකලා කිව්වොත් එහෙම බුදුහාමුදුරන්ගේ ධර්මයට මිනිස්සු බොරු කියලා නින්දා කරලා පව් පුරව ගන්නවා කියලා. ඊට පස්සේ මුගලන් මහ රහතන් වහන්සේ මේ ඇටසැකිලි ප්‍රේතයා දැකලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට සැලකරාවට පස්සේ කිව්වා මම මේකව දැකලා තියෙනවා මම කිව්වේ නෑ කියලා. එහෙනම් ප්‍රේතයෝ ගැන නොයේකුත් විස්තර තියෙනවා. ඔය ඇටසැකිලි ප්‍රේතයාගේ විස්තරය තමයි යාගේ ඇටසැකිල්ලේ යන්තම් කෑලි කෑලි හැම තියෙනවා. പ്രേත ලෝකෙම කවුඩෝ කපුටෝ ඉන්නවා. ඒ ලෝකෙම උන් ඇවිල්ලා ඒවා ගලවගෙන අමුයෙන් ගලවගෙන කනවා. කවුද මේ? රජගහ නුවර හිටපු හරක් මරලා අමුවේ කට්ටෙන් මස් අයින් කරපු මිනිසෙක්. රජගහ නුවර ආසන්නම භවයේ මනුස්ස ජීවිතයක් එයාගේ. හරිද? තවත් ඒ වගේ මස් වැදල්ලක් විතරක් වගේ ප්‍රේතෙක් එතනදිම සඳහන් කරා. කුම්භාණ්ඩය ගැන සඳහන් කරෙත් එතනදිමයි. මේ වගේ නොයේකුත් ආකාරයේ දුක් විඳින සමහර ප්‍රේතයෝ ඉන්නවා උගුරෙන් පල්ලෙහාට වතුර බින්දුවක්වත් යන්නේ නැහැ ජීවිත කාලෙටම. සමහර ප්‍රේතයෝ ඉන්නවා ඉදිකටු මලක් විතර උගුරක්
වංගෙඩියක් විතර බඩක් කවදාකවත් පුරව ගන්න බෑ. සමහර අයට කෙල සෙම සොටු ආදී ආග්‍රහණය විතරයි ආහාරයට ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒවට පොර අල්ලනවා. තැන් තැන් වලදී පොර අල්ලනවා. හරියට කවුරු හරි සෙම ගොඩක් දැම්මොත් කෙල ගොඩක් දැම්මොත් ඒකට පොර අල්ලනවා. වැඩි දෙනෙකුට හම්බෙන්නේ නැහැ. පපුවට ගහගෙන දුවනවා කියනවා අනේ අපිට හම්බුන්නේ අපිට හම්බුන්නේ නැහැ කියලා. නේද? පපුවට ගහ දුවන ඒවා දැක්ක නේද පහුගිය කාලේ? ගෑස් හම්බුන්නේ නැහැ, තෙල් හම්බුන්නේ නැහැ කියලා. නේද? ඒ වගේ මේ සෙම ගොඩක් හම්බුන්නේ නැහැ කියලා පපුවට ගහගෙන දුවනවා පොර අල්ලලා. හිතන්නකෝ නේද? සමහර අයට මිනි පිච්චෙනකොට උරන තෙල විතරයි ආහාරයක් විදිහට මේ ලෝකේ තියෙන. යාලට වෙන කිසිම ආහාරයක් විදිහට දැනෙන්නේ නැහැ. සමහර අය අසුචි වලේ එක ප්‍රේතයෝ දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් උඩ ඉන්න එක්කෙනාගේ අසුචිය විතරයි පල්ලෙහා ඉන්න එක්කෙනාට උඩ ඉන්න එක්කෙනා අසුචියෙන් යැපෙන්නේ යට ඉන්න එක්කෙනා අරයාගේ අසුචියෙන් යැපෙන්නේ. උඩ ඉන්න එක්කෙනා දඟට හොරකම් කරපු එක්කෙනෙක්. යට ඉන්න එක්කෙනා සීලවන්ත ගුණවන්ත හාමුදුරුවමකට ආක්‍රෝෂ පරිභව කරලා බැන්න කෙනෙක්. හරිද? එතකොට හිතන්න මේ සසර මොන තරම් භයානකද? මේ සසරෙන් බේරෙන්න නම් අනිවාර්යයෙන්ම කෙලෙස් කපලා දාන්න වෙනවා. කෙලෙස් අයින් කරන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි ඊළඟට මහා නිරය. නේ? හතර බිත්තිය හයෙන්ම හය පැත්තකින් වටවෙච්ච මේ නිරයේ හය පැත්තෙන්ම ගිනි දැල් එනවා. මම ඉතා කෙටියෙන් කියන්නේ හැම පිච්චෙනවා, මස් පිච්චෙනවා, කටු පිච්චෙනවා, මැරෙන්නේ නැහැ. නිරිසතා මැරෙන්නේ නැහැ. අවීචි මහා නරකාදිය අවීචි කියන තේරුම අන්තරයක් නැහැ. ඒ කියන්නේ දුක් වේදනා දෙකක් අතරක් නැහැ. අදුක් අසුක වේදනාවක් සැප වේදනාවක් කියන මාත්‍රයක් වන්නේ එක දිගට දුක් වේදනා. එක දිගට පිච්චෙනවා. ඉන් ඔබට තියෙන ගූත නිරය කියන එකට වැටුනහම ඒකේ ඉන්න ඉදිකටු තුඩක් විතර සියුම් ඔලු තියෙන පණුව වගේක් හැම විදිනවා, මස් විදිනවා, කටු විදිනවා, ඇට මිදුළු ආහාරයට ගන්නවා. සත්වයා මැරෙන්නේ නැහැ. ඊට හැඳින හුණුවලු නිරය කියන එක ගිනියම් වෙච්ච අර කම්මලේ කිනිහිරේ ළඟ තියෙන ගිනි ගොඩ වගේ මේ එක දිගට තියෙන ගිනිහම් වෙච්ච අලු ගොඩක් ඒකේ වැටිලා පිච්චෙනවා. ඊට හැයින් තියෙන අසුපත් නිරය කියලා කියන එක කැලයක්. ඒ කැලේ ඇවිදගෙන යනකොට මොකද වෙන්නේ? වැටෙන හැම කොලයකටම අත් කැපෙනවා, කකුල් කැපෙනවා, නාහේ කැපෙනවා. බේරෙන්න බෑ. ඒ කැලේ කොළ වැටෙනවා. ඒවා කඩු වගේ කොළ. හරිද? ඊට එහා තියෙන ශාරෝදක නදිය කියලා කියන අපාය ඒකේ අර හුණු තැම්බෙනකොට තියෙන ගොජ ගාලා පැහැන්නේ අන්න ඒ වගේ ශාරවලින් පැහෙන ශාරවලින් සමන්විත ගඟක් ඒකට වැටිලා තැම්බි අනුලෝමගාමිය පටිලෝමව මේකේ උඩ පල්ලෙහා යනවා. හරිද? එතකොට මෙන්න මේ වගේ මහා දුක් ඊට පස්සේ යමපල්ලෝ දෙන දුක් ඒ වගේ මහා අප්‍රමාණ දුක් විඳින්න සිද්ධ වෙන්නේ මොනවාද ප්‍රශ්නේ? ඇයි එහෙම වෙන්නේ? කාරණා 10යි වැඩි නැහැ. මොනවාද? ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්ප්‍රප්පලාප, අවිජ්ජා, ව්‍යාබාධ, මිත්‍යා දෘෂ්ටිය කියන දස කර්මපතයන්. ඒවා තමයි මේවට හේතු වෙන්නේ. ඔය කරන හැම පවක්ම ඔය 10 ASCII තියෙන්නේ. එතකොට ඔය 10 පිළිබඳ ඇලීමක්වත් ඇති නොකර ගන්නවා කියන්නේ මේ ඉදි කට්ටක් ඇවුනහම රිදෙනව නේද? මට එක ප්‍රේතයෙක් ගැන කියන්න බැරි වුණා. ඉදි කට්ටක් වගේ එකක් ඇවුනහම කොහොමද? සුචිලෝම ප්‍රේතයාගේ ස්වභාවය එයාගේ ඇඟේ තියෙන රෝඹුවන් ගැලවෙනවා. ගැලවිලා විසි වෙනවා. ඒ විසි වෙලා කාන්දමකට යකඩ ඇදෙනවා වගේ වේගෙන් එනවා ආපහු එයාගේ ඇඟට. ඇවිල්ලා යනවා එයාගේ ඇඟේම එනවා. විසි වෙවි ආපහු එනවා. භික්ෂු ප්‍රේතයා ගැන අහලා තියෙනවද? එයාට පාත්‍රයකුත් තියෙනවා, සිවුරකුත් තියෙනවා. සාන්ත ප්‍රේතෙක් වගේ මට පේන්නේ. ඒක ගිනිහම් වෙච්ච සිවුරක්. ගිනිහම් වෙච්ච පාත්‍රයක්.
ඔන්න බලන්න. හරි. එහෙනම් මේ ඔක්කොම දුක් ඔක්කොම තියෙන්නේ ඇයි කියලා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට චාපාල චෛත්‍යයේදී එක සැරයක් දේශනා කරනවා. ආනන්ද මේ සතර ඉර්ධිපාද නොවැඩූ නිසා අපි මේ සංසාර ගමනේ මෙච්චර කල් ආවා කියලා. හරිද? සතර ඉර්ධිපාද වැඩි වෙන්නේ නැති හින්දා භාවිතා කරපු නැති හින්දා බහුලීකృత කරපු නැති හින්දා අපි මේ සංසාර ජීවිතේ මෙච්චර දුර ආවා කියලා. එහෙනම් මේ අපි කතා කරන්නේ පොඩි දෙයක් ගැන නෙවෙයි. හරිද? මේක ප්‍රායෝගිකව කරන්න පුළුවන් විදිහක් ගැන දැන් කතා කරලා ඉවරයි. දැන් මම ආයසරයක් අහනවා. ධර්මයෙන් පෝෂණය වෙන්න නිවන් දකින්න ඔය පස්සේ කිව්ව ටික හින්දා තවත් කැමැත්ත වැඩි වුණාද නැද්ද? දැන් අපි දෙවෙනි වතාවේදී කතා කරේ මොනවද? තව ගොඩක් ඕකට හොයාගන්න පුළුවන්. කතා කරේ මොනවාද? අපි කතා කරේ වෙන මොනවත් නෙවෙයි ආදීනව නේද? තව බොහෝමයක් තියෙනවා. එතකොට නිවන් දැකීමේ ආනිසංසත් නිවන් නොදැක සිටීමේ ආදීනවත් ඊටාම හොඳට මෙනෙහි කර අපි මොකද කරන්න ඕනේ? කැමැත්ත උපදවා ගන්න ඕනේ. ඒ උපදවාගත්ත කැමැත්ත එක දිගට පවත්ත ගන්න ඕනේ. කැමැත්ත උපදවා ගන්න ඕනේ. ඒ උපදවාගත්ත කැමැත්ත එක දිගට පවත්ත ගන්න ඕනේ. දැන් කැමැත්ත උපදවා ගන්න හැටිත් දන්නවා. කැමැත්ත වැඩි කර ගන්න හැටිත් දැන් දන්නවා. එක දිගට පවත්වා ගන්න නම් මේවා නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. එහෙම මෙනෙහි කරොත් ඡන්දය කියන එක කොච්චරනම් අපිව ක්‍රියාත්මක භාවයට පත් කරවනවද කියන එක දැනගන්න අපි පොඩි උදාහරණයක් ගමු ලෞකික පැත්තක. මට යම් කිසි ආකාරයක උපකරණයක් දැකලා කොහෙදී හරි අපි හිතමුකෝ ගෙදරකට ගියා. ගියා මම දැක්කා මේ ගෙදර තියෙනවා ලස්සන පහනක්. මේක බොහොම ලස්සනයි. නැත්තම් මල් මෝස්තරයක් තියෙනවා දැක්කා. මල් පෝච්චියක් දැක්කා. නැත්තම් රූපවාහිනියක් දැක්කා. මොකක් හරි එකක් ලස්සන එකක් දැක්කා. මට මේකට ලොකු කැමැත්තක් ඇති වුණා. අපි හිතමුකෝ කාගේ හරි යාළුවෙක්ගේ දුරකථනයක් දැක්කා කියලා මේ කාලේ හැටියට. බොහෝ පහසුකම් තියෙන ලස්සන දුරකථනයක් දැක්කා. මේකට කැමැත්තක් ඇති වුණා. කැමැත්තක් ඇති වෙච්ච ගමන් මම මොනවද කරන්නේ? යාළුවත් එතන ඉන්නවා. මොනවද කරන්නේ? යාළුවගෙන් අහනවා. ඕක කොහෙන්ද ගත්තේ? කීයක් වුණාද? ඕක කොහොමද? අරක ගැන පුළුවන් තරම් විස්තර හොයනවද? හෙවෙනවද? හොයන තත්ත්වෙට පත් වෙනවා. හේතුව කැමැත්ත. කැමැත්ත ඇති වුණා නම් තොරතුරු හොයනවා. කැමැත්ත ඇති වුණා නම් තොරතුරු හොයනවා. ඒ අපේ මනසේ හැටි. ඊට පස්සේ අපි තනි වෙනවා. තනි වෙච්ච ගමන් අර තොරතුරු ගැන මොකද කරන්නේ? ඔව් සැලසුම් හැදෙනවා. සැලසුම් හදනවා නෙවෙයි හැදෙනවා. බලන්න එක වෙන හැටි. ඇයි? දැන් අපි හිතමු මම දැන් අර යාළුවා අතහැරලා ෆෝන් එකත් අතහැරලා බස් එකේ යන ගමන් මොනවද කරන්න කියන්නේ? හිත මොනවද කරන්නේ? ඒක මෙච්චර ගාණක් අපේ ඒක නම් හරි ලස්සනයි. මගේ ළඟ තියෙන එක වගේ නෙවෙයි. බොහොම හොඳයි. ඒකේ වැඩත් වැඩි. නේද? මේක ගන්න ඕනේ. මගේ ළඟ මෙච්චරයි තියෙන්නේ. අහවලාගෙන් මට මෙච්චර මුදලක් ගන්න තියෙනවා. අහවලාගෙන් මේක ඉල්ල ගන්න නේද? මෙච්චර මුදලක් ඉල්ල ගත්ත හැකි. මගේ රත්තරන් බඩු වගේක් තියෙනවා. හදනවද නැද්ද සැලසුම්? ඔන්න ඔක හදා යාළුවෙක් ඇවිල්ලා ළඟින් ඉඳ ගන්නවා. මොකද වෙන්නේ? කියනවා ඔක ගැන. නේද? මම දැක්කා අද ෆෝන් එකක් කියලා කියනවද නැද්ද? එහෙනම් කතා කරනවා යා ඒක ගැන. මේ ඔක්කොමත් එක්ක මම මේ හදන්නේ කොතෙන්ට අරයි යන්නද? ධර්මය ගැන මේ වගේ ලක්ෂණ තියෙනවද? නිවන් දකින්න ගැන හොයනවද? නිවන් දකින්න ගැන අනිත් අයගෙන් අහනවද? නේද? කැමැත්ත හොඳට තියෙනවා නම් හොයනවා කොහොමද මේ නිවන් දකින්නේ කියලා හොයනවා. දැනට හොයන ප්‍රමාණය ඇද්ද කියලා මම අහන්නේ. හොයන හින්දානේ මෙහි ඇවිල්ලා තියෙන්නේ පොයේ දවසට. නමුත් මේ විදිහට අනිත් දවස් 29 හෝ 30 කොහොමද? හොයනවද? ඊට පස්සේ ඒක ගැන අන් අයගෙන් අහනවද? අහන්න නැත්නම් කැමැත්ත මදිවද්දෝ. හරිද? ඊළඟට ළඟින් ඉඳගත්ත කෙනාට මේක ගැන කියනවා. හරි. මොකද කියන්නේ? ළඟින් ඉඳ ගන්න අයට, ගෙදරට එන අයට, හරිද? කාර්යාලයට පුළුවන් තැන් බලලා හරි මේක ගැන කියනවද?
නොයිවසිල්ලෙන් කියනවද? මන් දන්නේ නැහැ. මං කියවනේ පටන් ගන්නකොට අපි කිව්වා විනිශ්චය ගැන නේද? තමන් ගැන තමන්ගේ මේ අපේ හිතේ තියෙන ස්වභාවයන් අර තත්ත්වයටපත් වුණා නම් ඕවා කරනවා. හරි. ඒ කියන්නේ මගේ හිතේ ඉවත් මේ යාලට නම් කියලා වැඩක්ම නැහැ. නෑ කියන්න පුළුවන් කට්ටියක් ඉන්නවා. ඒ කට්ටියට පුළුවන් තැනකදී හරි කියනවා. හරි මම දන්න එක ස්වාමීන් වහන්සේ නමක් මට කිව්වා කාශ්‍යප හාමුදුරනේ මම පැවිදුණේයි කියලා දන්නවද? මං ගිහි විඳගෙන පුළුවන් තරම් මේ ධර්මය ගැන කියන්න උත්සාහ කරා. හරි ගියේ නෑ. පැවිදුනහම පාංශ කූල වලට අර එහෙම යන්න පුළුවන් නේ. ඒ තැන් වලදී මේක ගැන කියන්නයි මම පැවිදුනේ කියලා. හරි කියන්න වුමනා හින්දා. හරි. ඊළඟට මොකද කරන්නේ? ළඟින් ඉඳගන්න යාළුවෙක් යම් විදිහකින් ඔය ෆෝන් එකෙන් නම් වැඩක් නැතය. ඔයිට වැඩිය හොඳ ඒවා තියෙනවාය. මේක හොඳ නෑය කියලා කැමැත්ත අයින් කරලා දැම්මොත් එතනින් පස්සේ මේ ෆෝන් එක ගැන හිතනවද? නෑ. අන්න බලන්න එහෙනම් මේ ෆෝන් එක තමන්ගේ අතට එන මොහොත දක්වා යන වැඩපිළිවෙල අස්සේ තියෙන්නේ මොකද්ද? කැමැත්ත නේද? එහෙම නොවුණා නම් ඒ යාළුවෙක් එහෙම ඒක අයින් කරේ නැත්නම් ගෙදර යනවා. ඊට පස්සේ අර සැලසුම් කරගත්ත ඒවා එකින් එක ක්‍රියාත්මක කරනවාද කෙරෙනවාද? ක්‍රියාත්මක කරනවා. හරිද? දන්නවද අපිටවත් නවත්තන්න බෑ. කැමැත්ත හැදුනා නම් ඉතිරි ටික වෙන එක අපිටවත් නවත්තන්න බෑ. හරිද? කැමැත්ත හැදුනා නම් අර යාළුවගෙන් විමසන එක, ඒක ගැන සැලසුම් හදන එක, ළඟින් ඉඳගත්ත කෙනාට කියන එක, ඊට පස්සේ අන්තිම ප්‍රතිඵලය තමන්ගේ අතට අර දුරකථනය ගන්න තුරු මේ කැමැත්ත ක්‍රියාත්මකයි. එහෙනම් යටින් දුවන වැඩපිළිවෙල මොකක්ද? කැමැත්ත. එහෙනම් දැන් ඔය උදාහරණයත් එක්ක ධර්මය පැත්තෙන් මගේ කැමැත්ත ප්‍රමාණවත්ද කියලා විමසා බැලීම අත්‍යවශ්‍යද නැද්ද? දැන් තේරෙන්න ඕනේ මදි නම් හොඳටම මදි නම් නේද? මදිද හොඳටම මදිද කියලා. අපි හිතාගෙන හිටියා නම් ඇති කියලා අර ලක්ෂණ තියෙන්න ඕනේ. කුරු රට වැසියෝ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ඔක්කොම එකට එකක් ඕන තරම් ගැලපෙනවා. කුරු රට වැසියන්ට තමයි සතිපට්ඨානෙ දේශනා කරේ. කුරු රට ගැන තියෙනවා අන්න අටුවා ග්‍රන්ථයේ නේද? කොහොමද කුරු රට වැසියෝ? ලිඳේද, ගෙදරද, හම්බෙන අය කතා කරනවා කියන්නේ මොනවද? සතිපට්ඨානය ගැන. ඉතින් සතිපට්ඨානය ගැන කතා කරනවා කියලා කියන්නේ මොනවද? ඉතින් එකතු වෙනම කතා කරනවා ඇත්තේ මෙහෙමයි. ඔයා මොනවද මේ දවස්වල කරන්නේ? කොයි කමටහනද වඩන්නේ නේද? ආයතොට එක්කෙනෙක් මම ධාතු මනසිකාරය වඩන්නේ. අනේ මට නම් ලේසි නේද? අසුබය මට නම් වේදනානුපස්සනාව තමයි හරියන්නේ නේද? ධම්මානුපස්සනාවට තමයි මම ගොඩක් කැමති. මම එක දවසක් මේ වගේ අත්දැකීමක් ලැබුවා. ධම්මානුපස්සනාව ගැන සාකච්ඡාවක් තියෙනවා හවල් තැන අපි සම්බන්ධ වෙලා කටයුතු කරමු නේද? මේවා තමයි කතා කුරු රට වැසියන්ගේ. ඇයි නිවන් දකින්න තියෙන කැමැත්ත වැඩි වෙලා තිබිලා. ඒකයි වෙන මොකක්වත් නෙවෙයි. නේද? දැන් ගිලම්පස වෙලාව. නිවසේ ඉඳලා ධර්මයේ ශ්‍රවණය කරන කට්ටිය බලමු දැන් නිවසේ අයත් එක්ක කතා කරන්නෙම ධර්මයේද කියලා. ඒ විතරක් නෙවෙයි මේ මධ්‍යස්ථානට සම්බන්ධ වෙලා තියෙන කට්ටියට කැමැත්ත වැඩි වෙලා නම් අපි කතා කරපු විදිහට ගිලම්පස වෙලාවේ ගෝසාවක් ඇහෙන්න ඕන. අද වෙනදා වගේ නෙවෙයි. අද ගෝසාවක් තියෙනවා. හැබැයි ඒක මොන ගෝසාවක්ද? ධර්ම ගෝසාවක් වෙන්න ඕනේ. හරිද? ඉතින් ඒක නිසා බලන්න හිත මේ පැත්තට පෙරළුණාද කියලා තමන්ගේ පැත්තෙන් තමන් විනිශ්චය කරගන්න පුළුවන් දේවල්. හොඳයි අපි ගිලම්පස විවේකයෙන් අනතුරුව නැවත සාකච්ඡාවට ගමු මේ ඇතිවෙච්ච කැමැත්තට මොකද වෙන්නේ කියලා. ඒකට මහා අභාග්‍ය සම්පන්න ඉරණමකට පත් වෙනවා. කැමැත්ත සැරෙන් සැරේ ඇති වෙලා මහා අවාසනාවන්ත ඉරණමකට පත් වෙනවා. අන්න ඒක දැනගත්තොත් ඒ ඉරණමට පත් වෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. දැන් දැනගත්තොත් විතරයි. නැත්තම් ඔහේ ඇති වෙලා ඔහේ නැති වෙලා යනවා. ඒක නිසා ඊටාම වැදගත් කාරණාව තමයි ඇති කරගත්ත කැමැත්ත විසිරෙන්න දෙන්නේ නැතුව, ඇකිලෙන්න දෙන්නේ නැතුව කොයි විදිහටද තියාගන්නේ කියන එක ගැන සාකච්ඡා කරන එක හොඳයි. එහෙමනම් හැම දිනාටම තෙරුවන් සරණයි. අනේක විද දුක්ඛ දෝමනස්යන්ගෙන් අනේක විද විසෝක දස්සනයන්ගෙන් පිරිමේ ලෝකයේ තුල මෝහ අන්ධකාරය දුරු කරමින් මායාව දුරු කරමින් යථාර්ථය සොයා යන්නට නම් මේ උතුම් නිර්මල බුදු දහම හැර වෙන මගක් නොවන වග අපේ නායක ස්වාමීන් වහන්සේගේ
දේශනාව තුළින් මනාවට පැහැදිලි. ලෞකික ලෝකෝත්තර ජීවිත ජය ගන්නට උතුම් වූ නිර්මල බුදු දහම ගත් මග අප ගනිමින් සිටින මොහොතක්. මේ උතුම් නිකිණිපුර පසළොස්වක පොහෝදා ජයමග රූපවාහිනී නාලිකාවේ සදහම් විකාශය සජීව විකාශයක් ලෙස කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථාන පූජාර්ථ පුණ්‍ය භූමියේ සිට අප ඔබට සමීප කරමින් සිටින්නේ. අප සූදානම් වන්නේ ගිලම්පස පූජාවන් වෙනුවෙන්. ඉන් අනතුරු අප සූදානම් වෙනවා අපේ නායක ස්වාමින් වහන්සේගේ උතුම් සද්ධර්ම දේශනාවකින් නැවත ඔබ සමග සජීව සම්බන්ධ වන්නට. එතෙක් අප සම්බන්ධතාවයේ ප්‍රධාන පාලක මැදිරියට ලබා දෙන්නටයි සූදානම. ඊට මත්තෙන් සියලු දෙනා සාදුකාර දෙමින් පින් අනුමෝදනා කරමු නායක ස්වාමින් වහන්සේට අපට අනුකම්පාවෙන් සද්ධර්ම දේශනා පැවැත්වීම වෙනුවෙන්. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. මෙතැන් සිට සම්බන්ධතාවය ජයමග රූපවාහිනී නාලිකාවේ ප්‍රධාන පාලක මැදිරියට ඉන් අනතුරුව නැවත වතාවකට අප මේ පුණ්‍ය භූමියේ සිට සජීවීව මේ සදහම් විකාශයෙන් ඔබත් සමග ඒකාත්මික වෙනවා.